හරි දරුවනේ අයිබෝන් හොඳට ඇහෙනවද හොඳට පේනවද ඔව් සර්. ඔව් සර්. අයිබෝන් සර්. අයිබෝන් අයිබෝන් හරි අයිබෝන් සර්. මොකද මොකද කිව්වද හරි අපි එහෙනම් අයිබෝන් සර්. ඔව් අයිබෝන් හරි අද දවසෙත් එහෙනම් අපි වැඩ පටන් ගමු මට කියන්න බලන්න දැන් විභාගේ කරානේ නේ එක්සෑම් එකක් කරලා දැන් ඉන්නේ මොකද උනේ විභාගේ මොකද අත්තේ ලේසි. සුපිරි ඈ ලේසිම ලේසිද එක ප්‍රශ්නයක් දෙකක් අමාරු. අමාරු නා වීජය ප්‍රකාශනනේ අගේ ආදේශ කරන්න තිබ්බා ඊට පස්සේ සජාතිය පද ලං කරලා සුදු කරන්න තිබ්බා ඔය වගේ වැඩ ටිකක් තමයි තිබ්බේ දැන් ඔයාලා මට එවල තිබ්බා තාම ලකුණු වැඩ ඉවර නැහැ මගේ පැත්තෙන් තව වැඩ ටිකක් තියෙනවා ඔයාලා ලියපු උත්තරයි හරි අතන ලැබිච්ච ලකුණයි ඔක්කොම චෙක් කරලා සර් මම චිරාත් ලකුණ බලන්න ඕකේ සර් මම චිරාත් මට මේ වීජීය ප්‍රකාශන විභාගෙ ලියන්න බැරි වුණා. දුකද ඇයි ලියන්න බැරුණේ සාධාරණ හේතුවක්ද අසාධාරණ හේතුවක් මොකක්ද හේතුව සර් මට ලින්ක් එක ආවේ නෑ. ලින්ක් එක ගාවේ නැහැ ඒක නම් පට්ටබල් බොරුවන්නේ ගෲප් එකේ ඉන්නව නම් එනවනේ ලින්ක් එක ලින්ක් එක අනිවාර්යෙන් ලැබෙනවා පුතා වා වෙන ෆෝන් එකකින් එනං ඇත්තේ ඔයාලට තියෙන නේ ෆෝන් ප්‍රශ්නේ කොහොමද නේ හරි ආයෙ වෙනම වෙලාවක් ඔයාලට පුළුවන් වෙලාවක ඉස්සෙල්ලා පාඩම හොඳට පුළුවන් කරගෙන මට මැසේජ් එකක් දාලා තියන්න මම ආයෙ පේපර් එක කරන්න chance එක දෙන්නම් එහෙම ඉන්නවද තව කරන්න බැරි වෙච්ච කට්ටිය එහෙම ඉන්නවනම් අද හෙටම විභාග ලියලා ඉවර කරන්න හරි හෙට වගේ හරි අපි යමු ප්‍රශ්නෙට ස්කන්ධයේ ප්‍රශ්නයක් දුන්න ස්කන්ධයේ පාඩම අපි ඉවර කරලා තියෙන්නේ මේ වෙනකොට අපි අවසාන වශයෙන් ගිය සතියේ කරේ ස්කන්ධයේ බෙදීම ඉතින් ස්කන්ධ එකතු කරන්න අඩු කරන්න ගුණ කරන්න බෙදන්න කියන ප්‍රධාන මාතෘකා හතරටයි තව තිබ්බා අපිට කිලෝග්‍රෑම් ග්‍රෑම් කරන්න කිලෝග්‍රෑම් වලින් දීලා ග්‍රෑම් සහ කිලෝග්‍රෑම් වලින් ලියන්න ඊට පස්සේ ඔය වගේ දේවල් ටිකක් නේ ඒකක පරිවර්තන තිබ්බා ඊට පස්සේ එකතු කරන අඩු කරන ගුණ කරන බෙදන ටික තිබ්බා එතකොට ඒ අනුව අපි බෙදන එක අන්තිමට කරලා හෝම්වර්ක් එකකුත් දීලා WhatsApp එවන්න කියලා ඒ ඔපු කට්ටියට අඩුපාඩු තියෙනවා නම් මම කියලා ඇති හරි ඕකේ එතකොට මෙතන වැඩේට අපි යමු මුලින්ම තියෙනවා ওই විදියට කිලෝග්‍රෑම් ග්‍රෑම් සහ ග්‍රෑම් එකතු කිරීම සම්බන්ධ ගාණක් හරි සරල ගාණක් බලන්න අපි කරපු ඒවයි මේ විභාග දිනේවයි අතර ගත්තාම කොච්චර වෙනසක් තියෙනවද කියලානේ සෑහෙන ලේසි විභාග දිනේව කෑලි දෙකේ ඒවා තියෙන්නේ මම ඔයාලට කිව්වා ඒක විභාගෙදී එන්නේ කෑලි දෙකේ ඔය වගේ සරල ගණන් නමුත් අපි පන්තියේදී කෑලි තුනේ ඒවා ඒ කියන්නේ කිලෝග්‍රෑම් ග්‍රෑම් මිලිග්‍රෑම් කියන කෑලි තුනම සම්බන්ධ කරගෙනත් ගණන් හදලායි තියෙන්නේ. හරි ප්‍රෝමිලක්කම් එක අඩුපාඩු හදාගමු. කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් චූටි කොටු තුනක් විතර ඉඳ තියලා අපි ලියා ගන්නවා කිලෝග්‍රෑම් 15යි ග්‍රෑම් 70 මේගොල්ලෝ 70 කියලා දැම්මට අපි දැනගන්න ඕන පුතේ මොකද්ද ඉලක්කම් තුනකින් ඕක ලියා ගන්න. ඒ වගේමයි මෙතනත් කිලෝග්‍රෑම් 30යි ග්‍රෑම් තිනව 52ක් ඒකත් අපි 0.52 කියලා ලියාගමු. මොකද ඒ ඉලක්කම් තුනකින් තමයි ග්‍රෑම් කියන එක ලියවෙන්න ඕනේ. හරි එකතු කරන්නනේ තියෙන්නේ. එතකොට කීයද 0.2යි 2යි 7යි 5යි 12යි. හරි නේද? 122යි. මෙතන එනවා එකතු කරාම 5යි මෙතන 3යි 1යි 4යි. බලන්න හරියද කියලා කිලෝග්‍රෑම් 45යි ග්‍රෑම් 122යි උත්තරේ. ඔව්. ඉස්සෙල්ලා හරි වේද දාගන්න පුළුවන් ඊට පස්සේ දෙවෙනි එක. අඩු කිරීමේ එකක් තියෙනවා කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් සම්බන්ධ කරලා. බලන්න කොච්චර ලේසිද? කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 70යි එතනක් තියෙන්නේ. ඒකත් අපි 0.70 කියලා ලියමු. එතකොට තමයි වඩා නිවැරදි. ඊළඟට කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 90 තියෙනවා. ඒකත් 0.90 කියලා අපි නිවැරදිව ලියමු. පේපරේ කොහොම තිබ්බත් අපිට අදාළ නැහැ. අපි ලියන එක හරියට කරමු. හරි? දැන් අඩු කරමු බිඳුවෙන් බිඳුවක් 0.7න් 9ක් බෑ ඔන්න කේස් එකක් තියෙනවා එහෙනම් දැන් මොකද කරන්නේ ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ වෙන්නේ කියන්න බලන්න දැන් කොහොමද වෙන්නේ කිලෝග්‍රෑම් වලින් එකක් ගන්න. කිලෝග්‍රෑම් වලින් එකක් ගන්න ඕන සරලව ගත්තොත් මෙහෙමනේ 70න් 90ක් අඩු කරන්නනේ තියෙන්නේ 70න් 90ක් අඩු කරන්න බෑ නේද එහෙනම් අපි අරහෙන් එකක් ගේන්න ඕන කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000ක්
ඒ ගෙන ආපු 1000යි මේ 70යි සෙට් වෙලා එනවා කොච්චරක්ද? 1000 කියන්නේ කොච්චරද පුතේ? කොහොම කියන්නේ ඉතින්? අර එහෙන් ආපු 1000යි මෙහි 70යි. කොච්චරයිද? 1070. 1070. එතකොට 1070 න් තමයි මේ 90ක් අඩු කරන්න කියලා කියන්නේ. හරි අඩු කරමු බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 7න් 9ක් බෑ 17න් 9ක් 17න් 9ක් 8යි. එතකොට මෙතන කීයද? මෙතන 9යි. බලන්න මෙතන 980ක් කියලා වාට ආවද කියලා. 980ක් කියලා ආවද කියලා බලන්න. හරි 980ක්. අර ගත්ත 1000යි 70යි 1070යි 90ක් අඩු කරාම 980යි. දැන් මෙතන 12ක් නැහැ. තියෙන 11යි. කියන්න බලන්න 11න් 3ක් අඩු කරාම කීයද? 8යි. එහෙනම් ඔය විදියට. මේමයි උත්තරත් වෙනම ලියන්න. දැන් මේ හදන ක්‍රමේනේ. කිලෝග්‍රෑම් 45යි 22යි මෙතන. ගත්තොත් කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 980යි. ඔය විදිහට උත්තරෙත් ලියලා තියන්න. හරි? තුන්වෙනි එක. එතන තියෙන ගුණ කරන්න. කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් ගුණ කිරීම කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 250 තියෙනවා. මේක ගුණ කරන්නලු කීයද 15න් අන්න පරිස්සමෙන්. මතකද මේව කරනකොට කොහොමද කරේ? මෙතනම ගුණ කරන්න බෑනේ. වෙනම ගුණ කරන. අන්න හරි වෙනම ගුණ කරලා මෙතෙන්ට අරගෙන එනවා. ඒ කියන්නේ 250ව 15ක්. 250ව 15ක් වෙනම ගුණ කරන කටු වැඩ කොලේක නේද? පසරක් බිඳුව බිඳුවයි පසරක් 5 25න් 5යි දෙකක් ඉතුරුයි. පසරක් 2 10යි 2යි 12යි. 12. ඔව් අගට බිඳුව දාලා එකේ. එක්වරක් බිඳුව බිඳුවයි එකවරක් 5 5යි එක්වරක් 5 5යි එක්වරක් 2 2යි. ඔව් එතකොට එකතු කරාම එනවා කීයද? 3750ක් නේ. එතකොට මෙතනින් එනවා මේ 250 විතරක් ගුණ කරලා 3750ක්. නමුත් 3000 මෙතන. ඒ 3000 කියන එකට උතන ඉන්න අයිතියක් නෑ නේද? එතකොට 750 පැත්තට ගෙනියනවා. 750 විතරක් උතන ඉන්න පුළුවන්. මේ 3000 කියන එක කිලෝග්‍රෑම් 3ක් විතර මේ පැත්තට යනවා. කිලෝග්‍රෑම් පැත්තට ගෙනියනවා. දැන් මෙතන 15ක් 4 නම් හිතින් පුළුවන්. කීයද? 15ක් 4. 15 කියන්නේ 10කුයි 5කුයිනේ. ඔය 10 ඒව 4යි 5 ඒව 4යි. කීයද? 10 ඒව 4ක් 40යි 5 ඒව 4ක් 20යි. 40යි 20යි කීයද? කියන්නකෝ. කීයද 15 ඒව 4ක් නැත්නම් 30 ඒව 2ක්? 60යි. 60යි අර ආපු 3යි 63යි. 63යි. එතකොට ওই විදියට 63යි. 750. එතකොට කිලෝග්‍රෑම් ওই විදියට නේ. එහෙනම් ඒකත් හදපු කිලෝග්‍රෑම් 63යි ග්‍රෑම් 750. කිලෝග්‍රෑම් 63යි ග්‍රෑම් 750යි තමයි ෆයිනල් ආන්සර් වෙන්නේ. හරි. ওই විදියට අඩුපාඩු හදාගන්න එකකට ලකුණු දෙක ගානේ පුතේ ලකුණු 6ක් එතන ලැබෙනවා. ඒකේ අඩුපාඩු හදාගෙන සර් මම මේ ඔය ගාන හදන විදිය ලිව්වේ නෑ මං කෙලින්ම උත්තරේ ලිව්වා කමක් නැද්ද සර්? වැරදි පුතේ ක්‍රමේ නැත්තම් ලකුණු නෑ. ඒක මම එදා පැහැදිලිව කිව්වා. මේ දෙවනි පේපරේ ගණන්නේ කෙලින්ම අනිත් එක කොහොමද උත්තර කියන්නේ? ඒ කියන්නේ එතන පොතේ කරාද මොකද්ද කරේ? පොතේම කරාද? කරපු විදිය කියන්නේ? CR පොතේ උත්තරේ ඉස්සරහ ලිව්වේ. එතකොට ගාන හැදුවේ කොහෙද පොතේද? අර print කරපු පොතේමද ගාන හැදුවේ? කොහොමද කරේ? නෑ සර්. නිකම්ම CR පොතේ හැදුවා. ඉතින් එකපාර උත්තරේ ගන්න බෑනේ පුතේ ලියලා කරන්න. මේ උත්තරේ විතරක් තිබ්බොත් හම්බෙන්නේ එක ලකුණයි ඈ. හදන ක්‍රමයට ලකුණු 2යි. ඒ විදියට හැම ප්‍රශ්නෙටම. මේකට එක ලකුණයි හදපු ක්‍රමයට ලකුණු 2යි. මෙතනත් එහෙමයි උත්තරයට එක ලකුණයි හදපු ක්‍රමයට ලකුණු 2යි. මම පැහැදිලිව කිව්වා ගිය සතියේ. එතකොට ලකුණු 3 බැගින් ඔය විදියට එන්නේ නේ ලකුණු 9ක් සෙට් වෙනවා බෑ. නොමි එක එක එන්නේ. ඒකේ ලකුණු 6යි දීලා තියෙන්නේ ඔයගොල්ලෝ. ලකුණු දෙක ගානේ ක්‍රමයට එකයි උත්තරයට එකයි. එතකොට ලකුණු 6ක් එතනින් කම්ප්ලීට් කරගන්න. ඊළඟට තියෙනවා බෙදීමේ ගානක්. ඒකටත් යමු. එතන මේ ටිකට ලකුණු 6යි ඈ. හරි.
සර් විභාගේ ලකුණු කියනවද? ලකුණු පුතේ දෙන්නම් තාම බල්ලි ඉවර නෑ සර් ඈ. ඔයාලා ඉතින් ඊට දෙන්න තිබ්බේ. කවදද සර් දෙන්නේ? දෙන්නම් අඟහරුවාද බදාද වෙනකොට දෙන්න. බල්ලි උන්න ගමන් දෙන්නම් ඈ. හරි. ඊළඟට 4 වෙනි එක. 4 වෙනි එකේ තියෙන්නේ බෙදන්න ගානක්. එතකොටත් අර විදිහට නේ කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් කියලා බෙදාගෙන ඕක ඇතුළට අපි දාගන්නවා. කිලෝග්‍රෑම් කියන එකේ 5යි ග්‍රෑම් කියන තැන තියෙනවා 250ක්. ඕක බෙදන්න කියලා කියන්නේ 7න්. මොකද්ද වෙන සිද්ධිය කියන්නකෝ? 5ට 7 ඒවා තියෙනවද? නෑ බිඳුව. 4ක් බිඳුවයිනේ. 4ක් බිඳුව බිඳුවයි ඉතුරු වෙනවා එතකොට 5ක්. මේ 5 අපි ඔහොම තොග පිටින් ග්‍රෑම් වලට පරිත්‍යාග කරනවා. මට බෑ මචං උඹ තියෙන එක එක සෙට් කරලා බෙදා ගන්න කියලා. හැබැයි කිලෝග්‍රෑම් 5ක් පරිත්‍යාග කරන්නේ. අර බාර ගන්න එතකොට කොච්චරක් විදියටද? කියන්නේ ග්‍රෑම් 5000. 5000ක් විතර ගාන්ට මෙන්න මේවා ග්‍රෑම් 5000 සම්බන්ධ කරන්න ඕන. එතකොට මේ දීපු 5000යි තිබ්බ 250යි 5250යි. 5250. ඕක තමයි අපි බෙදන්න ඕනේ 7න්. හරි බෙදුම් බලන්න. කීයද? 52ට 7ක් කියන්නේ 7යි. 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 4ක් 7 48යි. 49යි නේ 49යි. ඔය එතකොට 3ක් ඉතුරුයි. මේ 5 ගත්තාම 35ට 4ක් 5යි. 35යි ඉතුරු බිඳුවයි. මේ බිඳුවට 4ක් බිඳුව. එතකොට බලන්න උත්තරේ කිලෝග්‍රෑම් බිඳුවයි ග්‍රෑම් 750යි. ඒ කියන්නේ උත්තරේ ග්‍රෑම් 750යි කියලා ලිව්වත් ඕකේ. එතන පුතේ මෙන්න මෙතනට චුට්ටක් ලකුණු වැඩි. නෑ මම මුලින් ලකුණු දාපු විදිය හරි නේද? චුට්ටක් ඉතින් ෆෝන් එකේ ඉන්නේ කරන්නේ. මුලින් ලකුණු දාපු විදිය හරි හොඳ. පොඩ්ඩක් වැරදුනා. ඔය විදියට එන්නේ. ඒක ලකුණු 9ක් සෙට් වෙනවා. ක්‍රමයට 2යි උත්තරයට 1යි. ක්‍රමයට 2යි උත්තරයට 1යි. ඒක ලකුණු 9යි නේද? හරිනේ. මේකට තියෙන ලකුණු 2යි. ඒ ලකුණු දෙකම තියෙන ක්‍රමයට. මේක ඉතින් වෙනම ලියුවත් නැතත් වැඩිපුර ලකුණු හමු වීමක් වෙන්නේ නැහැ. හරි අඩුපාඩු හදාගන්න. 11න් தත්ත්වය පරීක්ෂා කරමු. වැරදි නම් අවුලක් නැහැ අඩුපාඩු හදාගෙන පෙන්නන්න ඕනේ. ඔක්කොම හරි නම් ඉතින් අඩුපාඩු හදන්න දෙයක් නැහැ. හරි බලමු අපි. ඔත් පෙන්වමු බලන්න. අඩුපාඩු හදාගන්නකො ඉස්සෙල්ලා. සර් පෙන්නන්න. පෙන්නන්න. හරි. පෙන්නන්න බලන්න. Shavin penana okay very good. Nulan okay very good. Aditya okay very good. Navinu okay very good. Nulari okay very good. අඩුපාඩු හදාගෙනයි පෙන්වන්න ඕනේ. හොඳයි. ඉක්මන් කරමු අනිත් අයත්. ටැග් ගාලා පොත පෙන්වන්න. පෙන්නපු කට්ටියට සටහන් පොත් ගන්න පුළුවන්. කිරත් okay very good. Dinuki okay very good. Dahara okay very good. ඊළඟට මදුචාපා okay very good. Chamod okay very good. Umesh Sandeep okay very good. ටැප් පෙන්නන ඉක්මනට පෙන්නන්න වේගෙන් පෙන්නන්න. මන්දා okay very good. කැමරාස් ඔන් කරගෙන ඉන්න ඇනෑන කියන්න බෑ හැමතිස්සම. කැමරාස් ඔන් කරගෙන පිළිවෙලට ඉන්න නම කියව ගන්න එපා මගෙන් ඈ.
හරි. අපි එදා මොකද කරේ? සරල රේඛ ස්කන්ධ ඉවර කරා නේද? ස්කන්ධ ඉවර කරලා දැන් අපිට අලුත් පාඩම ස්ටාර්ට් කරන්නයි තියෙන්නේ. හරි. මොකද පුතේ අලුත් පාඩම? සරල රේඛීය මොකද්ද? සරල රූප. සරල රේඛීය තල රූප. කැටිනේ මට එන්නේ. සර් මම පෙන්නනවා. දැන්ද පෙන්නන්න. හරි. ඉක්මන් කරන්න. ඉවර කට්ටිය සටහන් පොත් අරගෙන මාතෘකාව දාගන්න සරල රේඛීය තල රූප. පුතේ ඇහෙන්නේ නැති කේස් එකක් තියෙනවද? ගනින්දු ඕකේ very good. ඇහෙන්නේ නැති කේස් එකක් තියෙනවද? නෑ නේද? නෑ හරි. නදුන් ඕකේ very good. සර් මටත් කැඩි විසල් ඕකේ very good. ඒක හරි හොඳට ඇහෙනවා නම් මගේ නෙමෙයි ප්‍රශ්නේ. හරි මාතෘකාව දාගන්න සරල රේඛීය තල රූප. එක් කරගන්න තාත්තකින්. මොකද්ද? සරල රේඛීය තල රූප. මේ පාඩම අපිට මීට කලින් නිකන් ඉගෙන ගත්තා වගේ මතකයක් නැද්ද පුතා? ඔව් සර් ඉගෙන ගත්තා සරල රේඛීය 6 වසරේදී ඉගෙන ගත්තානේ. ඔව් සර් මේකේ තේරුම අපි ගමු මේ සරල රේඛීය කියන්නේ මොකද්ද? සරල රේඛීය කියලා කියන්නේ තනිය සරල රේඛාව මොකක් පාවිච්චි කරලා ඇඳා කියන එකද? අඩිකෝ සරල ධාරයේ පාවිච්චියෙන් ඇඳපු සරල ධාරයනේ අඩිකූල කියලා අපි කියනවා. පාවිච්චියෙන් ඇඳපු සරල ධාරය. සරල ධාරය කියන්නේ අපි ඔය එදිනෙදා ජීවිතයේදී අඩුවල කියලා කියන උපකරණය. මේකට අපි ගණිතයෙන් කියන්නේ සරල ධාරය. එතකොට මේ සරල ධාරය භාවිත කරලා ඇඳපු රූප අපි කටපාඩම් එහෙම කරා චූටි කාලේ. එතකොට ඒ තල රූප කියලා කියන්නේ කොහෙද? බිත්තියක. තව කොහෙද? දොර පොලේක. මොකක්ද මතු පිටක් නේ? සුදු ලෑල්ල, ඒ කියන්නේ වයිට් බෝඩ් එක. කළු ලෑල්ල. ඔය වගේ මොකක් හරි සමතල මතු පිටක් තියෙන කෙහෙල් මල් තියෙන්නේ සමතල මතු පිටක්. ටයිල් එකක් උඩ. බිත්තියේ. සටහන් පොතේ. ෆෝන් එකේ නම් අඳින්න බෑනේ නේ. මොකක් හරි. සමතල මතු පිටක් තියෙනවා නම් අපි ඒකට කියනවා තලයක් කියලා. ඒ වගේ තලයක ඇඳපු රූපයකට අපි කියනවා තල රූපයක් කියලා. දැන් මම මේ ඇඳේ මොකද්ද? පීරය. දොඩම් ගෙඩිය දොඩම් ගෙඩිය දොඩන්ද? දොඩම් ගෙඩිය මොකද්ද සර් මොකද්ද කියලා මාත්තා. මොකද්ද මේ? දොඩම් ගෙඩියන් නම් තිත්තියන් මොකක්ද කියන්න ඕනේ? තිත්ති හරි. එහෙනම් දොඩම් ගෙඩිය දොඩම්. දොඩම් ගෙඩියක් වෙන්න මොකක් හරි තියෙන්නේ. ගෙල් මලක් හොඳේ. මොකක් හරි ගෙඩියක්. දැන් මේක සුදු ලෑල්ලේ ඇඳේ. මේක ඉතින් මොකද්ද? තල රූපයක් නේ. සුදු ලෑල්ල මැද ඇඳපු මොකද්ද මන්ද ගෙඩියක්. ඉතින් රූපයක්. රූපයක්. මේක ගෙඩියක් නම් මෙහෙම අතට අල්ලගෙන පෙන්වන්න පුළුවන් වෙන්නේ නැපැයි. ගෙඩියක් නෙවෙයි රූපයක්. ගෙඩියක රූපයක්. ඒක තල රූපයක් කියන්නේ ඔහොම. නමුත් අපේ පාඩමේදී මේ වගේ රූප අඳින්න බෑ. ඒකට හේතුව තමයි මේ මාතෘකාවට මුලින් ඒගොල්ලෝ නිකම්ම තල රූප ගැන නෙවෙයි අහන්නේ. මොකද්ද? සරල රේඛීය. අඩුවල තියලා අඳින්න ඕනේ. අඩුවල තියලා අඳපු රූපවල ගැනයි මේ කතා කරන්නේ. එතකොට අඩුවල තියලා අඳිනකොට මෙහෙම තමයි පාද තියෙන්නේ. නේද? මේ වගේ පාද තියෙනවා. පාද අඩුවෙන් අඳින්න පුළුවන් කෙහෙල් මල තමයි ඔය එක කියලා තියෙන්නේ. ඊළඟට පාද හතරක් පාවිච්චි කරලා අඳින්න පුළුවන් කෙහෙල් මල තමයි මේ දෙක කියලා තියෙන්නේ. ඊළඟට පාද පහක් විතර පාවිච්චි කළාත් ඔය වගේ කෙහෙල් මල අඳ දෙහැකිනේ 1 2 3 4 5. ඔතන මම 3 කියලා දානවා.
ඊළඟට 1 2 3 4 5 6 පාද 6ක් පාවිච්චි කරලා ඇඳපු එක ඔන්න 4 කියලා තියෙනවා. ඔය වගේ අපිට පුළුවන් නේද 1 2 3 4 5 6 7 පාද 7ක් පාවිච්චි කළාත් ඔන්න මම එකක් සරලව ඇඳලා. තව බැරිද? 1 2 3 4 5 6 7 8 පාද 8ක් තියෙන විදියටත් ඔන්න එකක් ඇඳලා. අඩුවල පාවිච්චි කරලා ඇඳ කියලා හිතන්න. හරි කෙලින් ඉරිනේ තියෙන්නේ. මේකට මම දෙන්නම් අංකේ 6. මෙන්න මේ වගේ රූප ගැන විතරයිලු කතා කරන්න ඔයාලට අයිතිය තියෙන මේ පාඩම ඇතුලේ. අර ඉස්සෙල්ලා අඳපු වගේ බෝලා නම් මනම් ගෙහෙල් මල් අඳින්න බෑ. ඉතින් මේවට නම තියෙන හැටි මේවයි චතුරාස්‍රය ගැන ටිකක් ලොකුවට කතා කරා කී වසරේද? 6 වසරේදී නේ. දැන් මේවට නම තියෙන මේකට නම් නම තියෙන්නේ පාද 3යි මේ කෝණ 3යි කියන අර්ථයෙන්. ත්‍රිකෝණ පළවෙනි එක. මෙයාගේ විඳලා තමයි ඔය රටාවක් තියෙන්නේ පාද 4යි නම් චතු කියන වචනේ දාලා පාද වලට අපි කියනවා ආශ්‍ර කියලා. එතකොට මෙයාට කියනවා මොකක් කියලාද? චතු රාශ්‍රය කියලා. චතුරාශ්‍රය. මේක ටිකක් විශේෂයි නේ. මේක ටිකක් විශේෂයි. මොකද මේක 6 වසරේදී ලොකුවට කතා කරපු එකක්. ඊළඟට මේ තුන්වෙනි රූපේ ගත්තොත් පාද තියෙනවා 1 2 3 4 5යි. පහට ගණිතයේදී කියනවා පංච. එතකොට පාද කියන්නේ පංච ආශ්‍ර පංචාශ්‍ර කියන එක හැදෙනවා. හතරවෙනි එක 1 2 3 4 5 6යි පාද 6යි. 6ට කියනවා පාද 6යි ෂඩ්ඩාශ්‍රය. මේක එතකොට පොඩිමිකා ත්‍රිකෝණය. ඒකට පාද අනුව නෙවෙයි නම තියන්නේ කෝණ අනුව. ත්‍රිකෝණ. මේක 1 2 3 4 5 6 7යි. හතර ගණිතයේදී කියනවා සප්ත ස්වර. එතකොට සප්තාශ්‍රය. නිකන් සෑ නෑ සප්තාශ්‍රය. ඊළඟට 1 2 3 4 5 6 7 8යි 8 අෂ්ටාශ්‍රය නේ 9ක් આવොත් 9 ආශ්‍රය 10ක් આવොත් 10 ආශ්‍රය ඔහොම තියෙනවා. මේ පාද ගාන වැඩි වෙන්න ඩයල් එක නිකන් මොකක් වගේ වෙනවද? තේරෙනවද පොඩ්ඩක්? පාද ගාන අනන්ත වෙනවා කියලා හිතන්නකෝ. පාද ගාන අනන්ත වෙනකොට මේකේ හැඩය මොකක් වෙනවද? වෘත්තය හැදුනා කියලා කියන්නේ ඔන්න ඔහොම තමයි. හරි? වෘත්තය කියන්නේ සරල රේඛීය තල රූපයක සරල රේඛා ගාන අනන්තයක් වුණාම නිර්මාණය වෙන හැඩේ. හරි? ඒක වෘත්තය ගැන නිකමට ඒක දැනගෙන ඉන්න. හරි. පොඩ්ඩක් නෝට් එක දාගන්න පළවෙනි පිටුවේ මේ විදියට. මේ වගේ රූප ටිකක් ඇඳලා මේකට තරුවක් දාගන්න. මේක අපි විශේෂ කරලා කතා කරනවා 7 වසරේත්. හරි? මේවට අපි කියනවා සරල රේඛීය තල රූප කියලා. මාතෘකාව ලොකුවට ලියලා ඒකෙන්ම මෙහෙම සරල දාර එහෙම පෙන්නලා පාට පෑන් වලින් තල රූප කියන්නේ මොනවද කියලා ලියලා හරි ලස්සන නෝට් එකක් හදාගන්න ෂෝට් නෝට් එකක් මේ අපි 6 වසරේ ඉගෙන ගත්තේ ඒවා ඉක්මන් කරමු ඈ අනිත් අය ඒ අතර ඉක්මනට ඉවර කරගන්න අඩුවල තියලා ඔයාලා රූප ටික ඇඳලා තියෙනවනේ ඔහේ ඇඳලා තියෙන්න බෑ නදුන් අඩුවල තියලා මදි වගේ ඉස්සල්ල ඕකේ very good අඩුවල තියලා ඒක උඩම නැවත අඳින්න කැතයි අඩුවල තියලා නැතුව ඇඳුවොත් අඩුවල තියලා වුණ රූප අඳින්න පැන්සලෙන් ඒව ඉතින් මම කියන්න ඕනේ නෑනේ සරිසරේ නේද වැරදිට නම් කරේ ආයෙම කළ අඳින්න ලස්සනට අඳ ගන්න පළවෙනිම පිටුවනේ ඒ පාඩමේ බලමු කරලා පෙන්න ගණිත පෙන්නනවා පෙන්නන හරියට
සර් පොඩ්ඩක් ආයෙත් දානවා. සර් පෙන්නනවා. Diluki pennanawa. Okay, very good. Madhuchapat pennanawa. Chapada chayada. Amanda Vihangi pennanawa. Okay, very good. Madhuchapat okay, very good. Nulan okay, very good. Avish okay, very good. මේ තල රූප වලට අපි නමක් එහෙම දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. Shavin okay, very good. Ganidu okay, very good. මේ Sandeep සර් මගේ බැලුවද? okay, very good. ඔය බැලුවා Shavin okay. ඊළඟට නබිනු පෙන්නනවා okay, very good. දැන් මේ වගේ එකකට අපි කියනවා මොකද්ද? සරල රේඛීය තල රූපයක් කියලා නේද? සරල රේඛීය තල රූපයක්. සර් පෙන්නනවා. පෙන්න. නුලාරි පෙන්නනවා okay. very good. දැන් ඔකින් පොඩි හොඳ මතකයක් අලුත් වෙනවනේ අපිට නේද? අපි 6 වසරේදී කරපු සරල රේඛීය තල රූප කියන පාඩමේම අලුත් කොටස් ටිකක් තමයි මේ පාඩමේදී අරගෙන යන්න තියෙන ඉස්සරහට. හරි? එතකොට මේ සරල රේඛීය තල රූප වල මම මේ විදිහට අංක දාලා තියෙනවා. මේ ඔක්කොම මොන වගේ ඒවාද? හොඳට වැහිච්ච ඒවා. ඇරිලා නෑ නේද කොහෙවත්? දැන් මම මේ වගේ තැනක ඇරලා ඇන්දොත් එහෙම මේ වගේ තැනක ඇරලා ඇන්දොත් එහෙම මේක සරල රේඛීය තල රූපයක් තමයි. හැබැයි මේකට තව නමක් එනවා ඉස්සරහට. සරල රේඛීය තල රූපයක් හැබැයි මොන වගේ එකක්ද? විවෘත එකක්. ඔව් විවෘතනේ. ඒතර මතකද 6 වසරේ උන් ඔහම නමක් කතා කරා. විවෘත සහ සංවෘත කියලානේ. ඒතර මේ ඇඳපු ඔක්කොම රූප ටික පුතේ මොනවද? අපි දැන් ඇඳපු ඔක්කොම ටික ඇවිල්ලා සංවෘත. නේ සරල රේඛීය තල රූප තමයි හැබැයි සංවෘත ඒවා. එහෙනම් අපි ඒකට නමක් කියමු සංවෘත සරල රේඛීය තල රූප. සංවෘත සරල රේඛීය තල රූප. පැහැදිලිද? ඒක කොහේ හරි ඇරලා තිබ්බොත් එහෙම ඔයාලට ඒකට කියන්න බෑ. මොකද්ද? සරල රේඛීය තල රූප කියලා විතරක් ඔයා කියනවනේ මේක අඩුල ගහලා හදපු ගිහිල් මලක් තමයි හැබැයි ඇරිච් එකක්. එහෙනම් ඒ අදහස එන්න විවෘත සරල රේඛීය තල රූප කියලාත් කියන්න ඕනේ. ඒකත් මතක් කරගන්න. හරි? හරි ඊළඟට දැන් අපි ගමු දැන් මේ වගේ එකට කියන නම මේක මෙහෙම විතරද තියෙන්න පුළුවන් කියලා ප්‍රශ්නයක් ඇති. ඇයි ඇතුළට ගියපු එකක් තියෙන්න බැරිද? දැන් මෙහෙම ගිහිල්ලා බලා ගන්න මෙහෙම යනවා. 1 2 3 4 5යි 6යි 7යි 8යි 9යි ඕක ගන්න බැරිද අපිට? සරල රේඛීය තල රූපයක් නෙවෙයිද මේක? මේකට අපි අංක 7 කියලා දෙමු. ඔව්. හැබැයි වෙනසකට තියෙන ඇතුළට ගිහිල්ලා. පුළුවන් නේ. මේකත් තල රූපයක් තමයි. එතකොට මේ වගේ හැඩ ඔක්කොට මේකට නමක් කියන්න බලන්න. 1 2 3 4 5 6 7 8 9යි. පාද 9ක් තියෙනවා. නවාශ්‍රය ඔව් නවාශ්‍රය. නවාශ්‍රය මේ තියෙන්නේ. 10ක් තිබ්බනම් දසාශ්‍රය පාද ගානම තමයි නම තියෙන්නේ. හරි. දැන් මේ ඔක්කොටම දෙන්න ඕන නමක් අපි කතා කරන්නයි යන්නේ. හරි? දැන් මේවට අපි නමක් කියමුද? දැන් මේක දිග වැඩිනේ. සංවෘත සරල රේඛීය තල රූප.
දිග වැඩි. මේ ඔක්කොටම ගැලපෙන්න අපි ඔන්න දැන් අපි නමක් ඉගෙන ගන්න යන්නේ. මේවට අපි කියනවා මොකද්ද පුතා? බහු අස්ර කියලා. මොකක් කියලාද? බහු අස්ර කියලා. බහු අස්ර කියලා කියනවා. බහු අස්ර කියලා කියනවා. හරි? ඔන්න ඔළුවට දාගන්න වචනේ. හරි. ඊට කලින් අපි පොඩි නෝට් එකක් ලියලිමු. පොඩි සටහනක් ලියාගෙන මෙමු. මේවට කියන්න පුළුවන්. රාෂ්ට්‍ර කියන එකත් අඳිනවද? ඒකත් අඳ ගන්නවා. ඒකත් අඳ ගමු 7 වෙනි අංකේ දාලා. ඒක හොඳයි මතක් කරේ. ඒක ඇදලම නෝට් එක ලියමු. හැමෝම අඳින්න ටක් ගාලා රතු පාටින් කියන එක. නෑ පැන්සලෙන් අඳින්න මම මේ කැපිලා පේන එක ඇන්දේ. ඔයාලා ඔක්කොම අඳින්නේ පැන්සලෙන්. තව දෙන්නෙක් ගෙයි බලන්න තියෙන පේපර් මම මේ ඔයාලට උගන්න ගමන් ඒ දෙකත් බලන ගමන් ඉන්නේ. අද පන්තියේදීම දෙන්න පුළුවන් වෙයි බොහෝ විට. අතම ලකුණු පෙන්නනවාද? excuse me sir බලමු. sir ඔව් මදුජාපා මොකෝ? sir මට මේ පේපර් එක මම දැක්කේ පරක් වෙලා ඉතින් මම තාම කරේ නෑ. අනේ කවද්ද කරන්න හිතන් ඉන්නේ? සර් හරි හිටා. මොදාම් පේපර් පරක්කු කරනවා ඈ. දෙන්න දෙකක්ද? අද දෙයිද සර් ලකුණු? ඉන්නකෝ තව ඉතින් දෙකයි නම් සර් අද දෙනවද ලකුණු? ඉන්නකෝ දෙන්නම් අපෝ ආ හරිදු හරි සර්. හරි සර්. හරි සර්. හරි ලියන්න මෙහෙම ඉහත ආකාරයේ පාට පෑනකින්ද? එහෙම ඕනේ හැම දෙයකින් ලියන්නකෝ ලියන්න ඉහත ආකාරයේ රේඛා ඛණ්ඩ 3කින් හෝ ඊට වැඩි ගණනකින් රේඛා ඛණ්ඩ කියන්නේ මොකද්ද පුතේ? ඛණ්ඩ කියන්නේ එකට ගෑවිච්ච නෑ ඛණ්ඩ කියලා කියන්නේ කෑලි වලට. හොඳේ. ඛණ්ඩ කියලා කියන්නේ කෑලි. කෑලි කියලා කිව්වම ගැතයිනේ. ඒක නිසා ඔන්න ලස්සන වචනයක් ගණිතයේ තියෙනවා ඛණ්ඩ. ඉහත ආකාරයේ රේඛා ඛණ්ඩ 3ක් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත සංවෘත ඊට ආකාරයේ රේඛා ඛණ්ඩ 3කින් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත සංවෘත සරල රේඛීය තල රූපයක් තල රූප ඔන්න දැන් ගන්න පාට පෑන ওই ටික ලියලා. හරි? ඉහත ආකාරයේ රේඛා ඛණ්ඩ 3ක් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත සංවෘත සරල රේඛීය තල රූප වචන දිගයිනේ. අපි short and sweet වචනයක් පාවිච්චි කරන්නයි යන්නේ. සංවෘත සරල රේඛීය තල රූප කියනකොට දිග වැඩි. හරි? තල රූප අද සිට නැත්නම් මෙතෙන් සිට අපි බහු අස්ර ලෙස අන්න ඒ ටික වැදගත්. බහු අස්ර ලෙස
හඳුන්වමු. ඒතර highlight වෙන්න නැත්නම් පාට පෑන් එකකින් ලියවෙන්න ඕන දේ තමයි සංයුත සරල රේඛීය තල රූප මෙතෙන් සිට බහුවස්ත්‍ර ලෙස හඳුන්වමු. බහුවස්ත්‍ර බහු කියන්නේ ගොඩක් කියන එක, අස්ත්‍ර කියන්නේ පාද කියන එක. එහෙනම් පාද ගොඩක් තියෙන කෙහෙල් මල් අපි අද ඉඳලා කියන්නේ මොකද්ද? බහුවස්ත්‍ර කියලා. පහලින් පාඩ පෑන කියලා ලියන්න මෙහෙම බහුවස්ත්‍ර සමානයි බහුවස්ත්‍ර කියන එක සමානයි සංවෘත සරල රේඛීය තල රූප. සංයුත සරල රේඛීය තල රූප කියන එක තමයි බහුවස්ත්‍ර කියන එකේ තේරුම. සයක කොටු කරන්න ඕනේද? ඔව්. සංවෘතය හරියට ලියන්න. මේවා ෆෝන් එක ගන්නවා. ඉවරයි සර්. ඉවරයි සර්. හරි. ඕකේ. ඉවරයි. හරි. එතකොට ඔන්න මේ හැම එකටම අපි කියන්නේ හැබැයි දැන් උතන වැදගත් දෙයක් ආවා. මේ වගේ බහුවස්ත්‍රයක කොහෙවත් ඇරිලා තියෙන පුළුවන්ද පුතේ? ඇරිලා තියෙන්න බෑ. එහෙම ඇරිලා තිබ්බොත් එහෙම ඒකට බහුවස්ත්‍රයක් කියන්න බෑ. හොඳේ. බහුවස්ත්‍රයක් කියන්න බෑ. එතකොට කියන්න ඕන අර දිග හැල්ල මොකද්ද? විවෘත සරල රේඛීය තල රූපයක්. මේ විවෘත ඇරිච් එකක්. සංයුත එකක් නම් ඔයාලට සංයුත සරල රේඛීය තල රූපක ගා ඉන්න ඕනේ. කෙලින්ම කියත හැකි මොකක් කියලාද? මේක මොකක් කියලාද? බහුවස්ත්‍ර. බහුවස්ත්‍රයක් කියලා කියන්න පුළුවන්. ඒක මෙහෙම වුණත් අවුලක් නැහැ. හරි? මේ වගේ වුණත් අවුලක් නැහැ. ඇරලා තියෙන්නයි බැරි. දැන් මේකත් බහුවස්ත්‍රයක්. තේරුණා නේද? හරි. දැන් අපි බලමු මේ වගේ බහුවස්ත්‍රයක ප්‍රදේශ ටික අඳුන ගන්න. බහුවස්ත්‍රයක ප්‍රදේශ තියෙනවා. දැන් වෘත්තයක මතක නේද ප්‍රදේශ තුනක් තිබ්බා. චුට්ටක් මතක් කරගන්න. වෘත්තයක ප්‍රදේශ තුනක් තිබ්බා කියන්නකෝ. වෘත්තයක තිබ්බ ප්‍රදේශ ටික කියන්නේ ටක් ගාලා කුටි කාල හයවස් ඇතුළත පිටත මත නේද? ඒ වගේ මේ වගේ බහුවස්ත්‍ර එකක් ප්‍රදේශ තියෙනවා. ඒ නම් තුනම තමයි පාවිච්චි කරන්නේ. දැන් මේක ගත්තොත් එහෙම මේ රෝස පාට ඒරියා එක මේ බහුවස්ත්‍රයෙන් මොකද්ද පුතා? රෝස පාට ඒරියා පිටත ප්‍රදේශයනේ. මේ තියෙන්නේ බහුවස්ත්‍රයෙන් පිටත. එතකොට මේ ඇතුලේ ලානිල් පාට ප්‍රදේශය ගත්තොත් එහෙම ඇතුළත ප්‍රදේශය. එතකොට මේ B කියන ඩොට් එක ගත්තොත් එහෙම මත කියන නැත්නම් බහුවස්ත්‍රය මත තියෙන එක. එතකොට බහුවස්ත්‍රයේ මත තුල පිටත කියන අවස්ථා තුන ඔන්න සරලව දැනගන්න ඕනේ. හරි මේකත් මේ වගේ පොඩි රූප සටහනක් දාගන්න පුතේ. Taman කැමති එකක් හොඳේ ඕකම අඳින්න ඕන කියලා එකක් නැහැ. Taman කැමති රූපයක් කොහොම ඇඳලා පාට කරන්න ඕනේ නැහැ.
පාඨකරණේ ඕනම් පස්සේ කරගන්න මේ රෝස පාට එක මෙහෙම නිකන් ලාවට ඕන මොකක් හරි කරන්න පාට පැන්සල් වගේ තියෙනවා නම් නැත්තම් මේක අඳින්න ඕනේ නැහැ රූපය ඇඳලා මේ ඩොට් තුන තිබ්බහම ඇති හරි ඩොට් තුන තියලා උතන ඊතලයක් එහෙම ගහලා ලියන්න මෙතනින් ඊතලයක් ගහලා ලියන්න මොකද්ද මෙතනින් ඊතලයක් ගහලා ලියන්න බහුවස්ත්‍රය කියන බලන්න බහුවස්ත්‍රය කියන්නකෝ බහුවශ්‍රය බහුවස්ත්‍රය තුල ඒ කියන්නේ බහුවස්ත්‍රය තුල කියලා දාන්න. ඊට පස්සේ B වලට ඊතලයක් එළියෙන් ඉඳන් ගහලා ලියන්න බහුවස්ත්‍රය මත මේ වගේ තැනක ලියන්න බහුවස්ත්‍රය මත. ඊළඟට C වගේ තැනක ඊතලයක් ගහලා ලියන්න බහුවස්ත්‍රයෙන් පිටත. පිටත හරි කරන්න බලන්න. ටක් ගාලා ඇඳලා ඉවර කරන්නේ. එතකොට මත ඉවරයි සර් ලස්සට පාඩ කරලා කරන්න පත්සේ කරන්න ඕනේ. ඕක ඇඳ ගන්න පුතේ ටක් ගාලා නුලාංගේ නේද? හොඳයි ලස්සනට කරලා තියෙනවා. ඕකේ. මම අන්දත් පෙන්නුවා. ඒ ටික ලියලා ඉවර වෙලා පෙන්නන්න. කැමරා සෝන් කරගන්න මෙන්න භූතයෝ ලෙව්ට් එකක් ඉන්නවා. මෙන්න භූතයෝ සෙට් එකක් ඉන්නවා. විසල්, උමේෂ්, කෞශික්, අවීෂ්, චමිදු, විසල්, කෞසි, සදීප, කවින්දි, ශවීනුත් පෙන්නනවා දැන්. Asana, very good. Adityaත් පෙන්නනවා. Okay, very good. Kavindi Dulanya, Adeep, Vishal, Umesh, camera on කරගන්න. Dinu kit පෙන්නනවා. Okay, very good. පාට එහෙම කරලා. හරි දහරත් පෙන්නනවා. පාට කරුම් පස්සේ අපි නදුනුත් පෙන්නනවා. Okay, good. තව කවුද? අවේශ් නිම්සරත් ලස්සන එකක් ඇඳලා පෙන්නනවා අපිට. ඒකේ ලකුණු කරන්න පුතේ. A කියන එකට ඊතලයක් ගහලා ලියන්න බහුවස්ත්‍රය තුල කියලා. B වලට ඊතලයක් ගහලා ලියන්න බහුවස්ත්‍රයේ මත කියලා. හරි. ඒ විදිහට ලියන්න. අන්චමෝදුත් පෙන්නනවා. Okay, very good. ඊළඟට කෞශික් පෙන්නනවා. Okay, very good. නුලාරිත් පෙන්නනවා. Okay, very good. ඊළඟට අමන්ද විහංගි අරුපාඩු හදලා පෙන්නනවා. අන්න හරි. බහුවස්ත්‍රයේ පිට නෙමෙයි පිටත තුල හරි මත හරි. මදුචාපත් පෙන්නනවා. Okay, very good. ගණිදුත් පෙන්නනවා. very good. පාට කරමු පස්සේ පාට කරපු නැති කට්ටිය. හරි, ඇති. Okay. දැන් ඔය අපි කරේ බහුවස්ත්‍රය තුල මත පිටත ලක්ෂ 3 හඳුනා ගන්න වැඩේ. දැන් අපි ඒක කරලා ඉවරයි. දැන් අපි යමු ආය පාඩමට බහුවස්ත්‍රය තුල හරි දැන් ඒ ටික හොඳට මතකයි නේ වෘත්තය තුල මත පිටත වගේ තමයි. ඊළඟට නැවත අපි බහුවස්ත්‍ර වලට ආවොතින් දැන් මේ වගේ අපි 7ක් කරා මේ වගේ ඒවත් බහුවස්ත්‍ර තමයි කියන එක වැදගත්. හරි. මේ වගේ ඒවටත් අපි කියන්නේ බහුවස්ත්‍ර කියලා තමයි. කියන්නේ ඇතුළට ගිහිලා තිබ්බ කියලා අවුලක් නැහැ. හරි. දැන් එළියට ආපු ඒවත් තියෙන්න පුළුවන්. මෙහෙම දැන් මෙතන බලන්න මේ බලුවොත් මේ ඇතුලේ හැදෙන කෝණය පුතා අභ්‍යන්තර කෝණය කියලා අපි කියනවා. මේ අභ්‍යන්තරයේ කෝණයට නමක් දෙන්නකෝ. අංශක 180ට වැඩි එකක් නේ. වට භාගයට වඩා වැඩි. ඇතුලේ හැදිච්ච කෝණය මොන කෝණයක්ද?
මහා කෝණය පරාවර්ත කෝණය පරාවර්ත කෝණයක්. අට භාගයකට වඩා වැඩි නේද? පරාවර්ත කෝණයක්. මේ මෙතන ගත්තත් මොකද්ද? පරාවර්ත කෝණය. ඒ කියන්නේ රූපයට ඇතුලේ පිහිටි කෝණය තමයි චෙක් කරන්නේ. ඒක පොඩ්ඩක් දැනගෙන ඉන්න. අපිට දැන් තව චුට්ටක් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒකට මාර වැදගත්. හොඳේ. මේවට අපි කියනවා ඇතුලේ තියෙන කෝණ වලට මොනවද? අභ්‍යන්තර කෝණ. පරාවර්ත කෝණ නෙවෙයි. අභ්‍යන්තර කෝණ. ඒ අභ්‍යන්තර කෝණවල මෙන්න මේ දෙක විතරක් පරාවර්ත කෝණ ලෙස ඉන්නවා. හරි? ඒතර ඇයි මම මේක කිව්වේ? පොඩි විශේෂත්වයක් මෙතන තියෙනවා. හරි? අපි බලමු මේ විශේෂත්වය මොකක්ද කියලා. හරි අපි යමුකෝ ඉස්සරහට. දැන් අපි තව රූපයක් දැන් රූප අඳින්නම තමයි තියෙන්නේ. අඩුවල් ඒව ලෑස්ති කරගෙන තියාගන්න. හරි. දැන් මෙන්න මෙහෙම අවස්ථා තියෙනවා. දැන් බලන්නකො මේ රූප දිහා. මේවයි පොඩි වෙනසක් තියෙනවා. හොඳේ. හොඳට බලන්න චූටි වෙනසක් තියෙනවා. මම දැන් පෙන්නන්නේ ඒවයි. මේකේ බලන්න උඩ තියෙනවා බහුවස්ත්‍ර 3ක්. ඒ වගේම යට තියෙනවා තව බහුවස්ත්‍ර 2ක්. හරි? දැන් උඩ තියෙන ඒවයි යට තියෙන ඒවයි වෙනසක් දකින්නවද? ඒ කියන්නේ මේ යට තියෙන දෙකේ සහ උඩ තියෙන තුනේ මොකක් හරි වෙනසක් තියෙනවද? හොඳට බලන්න. ඔව් සර් මොකද්ද වෙන්නේ? උඩ තියෙන ඒවා එකක් හැදිලා තියෙන්නේ යට තියෙන එක මේ බහුවස්ත්‍ර දෙකකින් හැදුණු එක. ඒ කියන්නේ බහුවස්ත්‍ර කීපයක් එකට සෙට් වෙලා වගේ මෙතන තියෙන දෙක නේද? ඒ කියන්නේ දෙක බැගින්. ඒ කියන්නේ ත්‍රිකෝණිකුයි ඍජුකෝණාශ්‍රිකුයි කියන බහුවස්ත්‍ර දෙක එකට සෙට් වෙලා. මෙතන ගත්තොත් නිකන් ඒකත් නිකන් ඍජුකෝණාශ්‍රයක් වගේ හැබැයි නේ. ඍජුකෝණාශ්‍රයක් කියලා හිතමු. ඍජුකෝණාශ්‍රිකුයි ත්‍රිකෝණිකුයි තව සෙට් වෙච්ච විදියක්. දැන් මේව ගත්තොත් උදෙක් එකකින් විතරයි. එකයි. එකම එක බහුවස්ත්‍රයක් විතරයි උඩ තියෙන ඒවා දිහා බැලුවොත් අපිට බලා ගන්න පුළුවන්. නමුත් යට තියෙන ඒවා බලාගත්තොත් බහුවස්ත්‍ර නිකන් එකට ඇලිච්ච ස්වභාවයක් තියෙනවා. නැත්තම් අපිට තව විදිහකට කියන්න පුළුවන් උඩ තියෙන ඒවයි ශීර්ෂයක් දිහා බලන්න. දැන් අපි ගමු මෙන්න මේක. මේ මැද තියෙන බහුවස්ත්‍රය මෙන්න මේ ශීර්ෂය දිහා බලන්න පුතේ. ශීර්ෂය කියන්නේ මොකටද? දෙකක් එකට එකතු වෙන මුල්ලක් නේද? මේ මම කරකවන්නේ දාගෙන ශීර්ෂයක් තමයි. එතකොට ඒ වගේ ශීර්ෂ තියෙනවා මේ. මෙතනක් තියෙන්නේ ශීර්ෂයක්. මෙතනක් තියෙන්නේ ශීර්ෂයක්. ඒ හැම ශීර්ෂයකදීම හම්බෙලා තියෙන පාද ගන්න කීයද? දැන් මම දාගෙන කරකවනවා පේනවද? ඒ කරකවන තැන් දෙක බලන්න. තැන බලන්න. ස්ක්‍රීන් එක හිල් වෙනවා තව ටික. සංගාල කියන්නේ සංගාල කියන්නේ පාද කීයද? පාද දෙකක් එකට නමුත් මේ යට ඉන්නේ උන්ගේ එහෙම නෙමෙයි. ඕන්න දාගෙන කවුන් කරනවා දැන් හොඳේ. මෙන්න මෙතන තියලා ඇඹරෙව්ව කියලා හිතන්නකෝ. පාද කීයක්? පාද තුනක්. දැන් මෙතන ගත්තත් පාද 3යි. මේ වගේ තැනක ගත්තත් කීයද? මෙන්න මෙතන තියලා පාද 3ක්. පාද 3යි. හරි ඇති. කැරකෙව්ව ඇති. දැන් මෙන්න මේ වගේ ඩයල් ඉන්නවා අපිට විභාගෙදී දෙන. එතකොට මතක තියාගන්න පුතා මේ වගේ ඒවට අපි බහුවස්ත්‍ර කියන නම දෙන්නේ නැහැ. මොකද්ද කියන්නේ? මේ වගේ ඩයල් වලට අපි මොකක් කියන්නේ නැද්ද? අගල කියන්නේ. බහුවස්ත්‍ර. දෙන්න බහුවස්ත්‍ර නෙවෙයි. මේගොල්ලෝ බහුවස්ත්‍ර. දැන් අපි කොහොමද මේක දැනගන්නේ? විභාගෙදී කොහොමද වෙන් කරලා අඳුරගන්නේ? අපිම ක්‍රමයක් හදාගමු. කොහොමද හොඳ? තල රූප දෙකක් එකට තියෙන සමතල රූප. බහුවස්ත්‍ර දෙකක් පාද දෙකකින් හැදිච්ච ශීර්ෂයක් තියෙනවා නම් ඒක බහුවස්ත්‍රයක් නැත්නම් අරක. ඒක හොඳයිනේ. ඒ කියන්නේ හැම ශීර්ෂයකම බහුවස්ත්‍රයක් වෙන්න නම් හැම ශීර්ෂයකදීම පාද කීය ගානද සෙට් වෙලා තියෙන්න ඕන? පාද දෙක. දෙකකට වඩා සෙට් වෙච්ච තැන් තියෙනවා නම් මෙන්න මේ වගේ ඒකට අපි කියන්නේ මොකා කියලාද? බහුවස්ත්‍ර කියලා. මේගොල්ලන්ට බහුවස්ත්‍ර කියන්න බෑ. දැන් මෙතන 3යි, මෙතන 3යි, මෙතන 3යි, මෙතන 3යි. මේගොල්ලෝගේ එහෙම නැහැ. හැමතැනම පාද දෙකක ජොයින්ට් එකක් තමයි තියෙන්නේ. පාද දෙකක් ජොයින්ට් වෙලා හැදෙච්ච ශීර්ෂයක්. පැහැදිලි නේද? එතකොට ඔන්න ඕක අපි දැනගන්න ඕන. හරි. දැන් අඳින්නම තමයි තියෙන්නේ. කම්මැලි වෙන්න බෑ. හොඳේ. හරි. කරමු. අඳිමු. මේ තුන උඩින් අඳින්න. හරි. ඒකට අපි මාතෘකාවක් දාගමු බහුවස්ත්‍ර කියලා. හරි.
අපි මාතෘකාවක් දාලා ලියමුද පුතේ? මාතෘකාවක් දාලා ලියන්න මෙහෙම උඩින් මාතෘකාවක් ලියන්න. බහුවස්ත්‍රයක් හඳුනා ගන්නා අයුරු. 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 ඉඳලා කියලා එහෙම ලියලා ඔය රූප සටහන් පහ අඳින්නකෝ. සර් පොඩ්ඩක් අයත් කියනවා. බහුවස්ත්‍රයක් හඳුනා ගන්නා අයුරු. සර් යටේකට දාන මාතෘකාව මොකද්ද? මෙහෙම දාන්නකෝ පුතේ. මම දැන් සර් පෙන්නන විදිහට මෙන්න මේ විදිහට දාන්න. උඩ ඒවා ඇඳලා බහුවස්ත්‍ර කියලා දින්න. ඊළඟට ඔය විදිහට ඊතල ගහලා යට දෙක මොකද්ද? බහුවස්ත්‍ර නොවේ. හරි. ඒව බහුවස්ත්‍ර නොවේ. ඒකට හේතුව අපි වෙනම ඡේදයක් විදිහට ලියමු. සර් කළා ඉවරයි. ඉවරයි. ඕකේ පොඩ්ඩක් පුතාලා දැන් යට එක බහුවස්ත්‍ර වෙන්නේ නැහනේ. යට දෙකම. ඒකට හේතුව මොකද්ද? කාටද කියන්න පුළුවන්? එතන කියන්න. ඒ පල්ලෙහා තියෙන එකේ ශීර්ෂයක් හම්බ වෙන්නේ පාද දෙකකට වැඩියෙන් හම්බ වෙනවා. ඒක චුට්ටක් අපි රූප සරහනේ පේන විදිහට දාගමුද? මෙන්න මේ විදිහට. ඒ පහළ රූපේ පොඩ්ඩක් පාට පෑනක් අරගෙන පුතාලා මෙන්න මේ විදිහට පොඩ්ඩක් වෙනස් කරගන්න. ඒ කියන්නේ ශීර්ෂ ටික දැක්කද මම වෙනස් කරා? ඔව් සර්. ඔව්. එතන පොඩ්ඩක් පාට පෑනකින් පෙන්වන බහුවස්ත්‍ර නොවෙන්න හේතුව. දැන් අපි යට වෙනම ලියනවා හොඳේ. ඒක හරි. නමුත් මොකද්ද කියලා රූප සරහනේත් පේනවනේ. දැන් මෙන්න මේ වගේ මේ තැන් දෙක තමයි මෙතන අවුලට හිටියේ. ඒ වගේම මෙතනින් මේ රූපයෙන් මේ තැන් දෙක මෙතන අවුලට හිටියා. හරි? එතන පුතාලා ලියන්න. එතන රූප සටහනේම චුට්ටක් පාට පෑනකින් ඒක පෙන්නලා තියන්න. ඕකේ බහුවස්ත්‍ර නොවන තවත් විදියක් අඳුන ගන්න පුළුවන්. කාටද කියන්න පුළුවන්? ඒ කියන්නේ රූප සටහන් දෙකක්ම තියෙන්න ඕනේ නැහැ. අර උඩ වගේ එකක්ම මම ඇන්දොතින් නිකන් එකට එකතු වෙලා තියෙනවා පාද තුන. දැන් මම උදාහරණයක් පෙන්නන්නම්.
උඩ තියෙන ඒවා එක්කීරෙන් අදින්න පුළුවන් යට ඒවා මේ වෙන ඔය දැන් මං කියන්නේ ඔය උඩ ඇඳපු ඒවයින්මත් අපිට බහුවස්ත්‍ර නොවන එකක් අඳුන ගන්න පුළුවන්. ඒක මම කිව්වා ඉස්සෙල්ලා කොහොම වුණොත්ද මතකද? දැන් උඩ ඇඳපු වගේ එකකම දැන් උඩ ඇඳපු ඒවට අපි කියන්නේ බහුවස්ත්‍ර කියලානේ. නමුත් බහුවස්ත්‍ර නොවෙන්නත් පුළුවන්. මේ බලන්න. ඔන්න මං අලුතෙන් ඇඩ් කරපු එක බලන්න. අඳුනා ගත්තද? එන්න මේ ඩයල් එක. එයා නිකන් බහුවස්ත්‍රයක් වගේ තමයි. හැබැයි පොඩි අවුලක් තියෙනවා මේ. විවෘතයි සර්. විවෘතයි. එතකොට මේ විදියට හිටියට වැඩක් නැහැ. එක මුල්ලක් හරි ගැලවිලා නම්. එයාත් මොකටද ගන්න වෙන්නේ? බහුවස්ත්‍ර වෙන්නේ බහුවස්ත්‍ර නොවේ කියලා තමයි අපිට ගන්න වෙන්නේ. තේරුණා නේද? ඔන්න ඔලුවට දාගන්න. ඒකත් අඳගන්න. ඒක නිකන් බහුවස්ත්‍රයක් වගේ පේන්නේ. නමුත් එක තැනක් ඇරිලා තියෙන්නේ. එතකොට ඒක බහුවස්ත්‍රයක් වෙන්නේ නැහැ කියලායි අපි හිතන්නේ. කොහෙන් හරි පැත්තකින් දාලා ඊතලේ ගහන්න. එතකොට ඔලුවට දාගන්න. හරි. බහුවස්ත්‍ර කියන්නේ මොනවද? බහුවස්ත්‍ර නොවෙනවා කියන්නේ මොනවද? කහ ඉන්නවා මෙතන කො ටක් ගාලා මන්දි. හරි. ඕකේ බහුවස්ත්‍ර නෙවෙයි. පැහැදිලිව දාගන්න පොඩ්ඩක්වත් වරද්ද ගන්න එපා. ඊළඟට විසල්. ඊතල නිකන් නයි පොළොංගු වගේ නේ. නවලක් නැහැ. අරක එක තැනක් ඇරලා තියෙනව නේද? එතනත් පුතේ චුට්ටක් පේන විදිහට දාගන්න මොකද්ද හේතුව කියන එක. අර විවෘත වෙලා තියෙන තැන මේක චුට්ටක් පාට පෑනකින් පේන විදිහට විවෘතයි. ඒක නිසායි එහෙම උනේ කියන එක පේන විදිහට. සර් පෙන්නනවා. මේක චුට්ටක් හදාගන්න පුතේ මේ බලන්න. අර අතන ඇරිච්ච තැන ඔන්නෝම රවුමක් දාලා පෙන්නලා තියන්න. ඒක වඩා හොඳයි. සර් පෙන්නනවා. හරි. ඔනදුන් පෙන්නනවා. ඕකේ very good. සර් පෙන්නනවා. හරි ආදිත්‍ය ඕකේ very good. කවිෂ් ඕකේ very good. ගනින්දු ඕකේ very good. මුලන්න ඕකේ very good. දිනුකිය ඕකේ very good. Madhuchapa, okay, very good. Saveen, හරියට අල්ලන්න. Saveen, okay, very good. Navinu, okay. අනිත් ටිකත් පෙන්නන්න. Okay, very good. Nulari, okay, very good. Chirat, okay, very good. Kaushi, okay, very good. මේක අපිට පාඩම් කරගන්න දේවල් ටිකක් තමයි අත්‍තරම තියෙන්නේ. හොඳේ ගණන් හදන්න කියලා දෙයක් නෑ මේ පාඩම. හරි. ඇතිනේ. දැන් අපි යමු ඉස්සරහට. දැන් බහුවස්ත්‍ර හඳුනා ගන්න අපි දන්නවනේ. බහුවස්ත්‍රයක් හඳුනාගන්නේ කොහොමද? බහුවස්ත්‍රයක් නෙවෙයි කියලා හඳුනාගන්නේ කොහොමද? නවිනු කියන්න බලන්න කොහොමද බහුවස්ත්‍රයක් සහ බහුවස්ත්‍රයක් නෙවෙයි කියලා හඳුනගන්නේ? බහුවස්ත්‍රයක් හොයාගන්නේ මුළු ආයෙත් හරි ආනවද කියලා? රූප ටික දීලා මචං කා මේක පොඩ්ඩක් බහුවස්ත්‍රය වල දෙන්න බැයිද කියලා? සරල රේඛා දෙකක් එකට එකතු වී අන්න ඉතින් ñුරු ගානවා. අන්න වැඩේ ඔළුවේ නෑ. දැන් ඒක තමයි පාඩම් කරගෙනILLක් තියෙන්නේ. දිනුවි කියන්න බලන්න. පාද දෙකක් එකට එකතු වෙනවා නම් ඒක බහුවස්ත්‍රයක්. පාද තුනක් එකට එකතු වෙනවා නම් ඒක බහුවස්ත්‍රයක් නෙවෙයි.
3ක් විතරක්ම නෙමෙයි 3ට වැඩියෙන් වුණත් බහු ආශ්‍රයක් වෙන්නේ නැහැ. ඔය අත උස්සන් ඉන්න කට්ටිය ගන්න ස්ක්‍රීන් එකට කියන්න බෑ. බහු පාද දෙකක් එකට එකතු වෙලා ශීර්ෂයක් හදනවා නම් ඒක බහු ආශ්‍රයක්. පාද 3ක් හෝ ඊට වැඩියෙන් එකතු වෙලා ශීර්ෂයක් හදනවා නම් ඒක බහු ආශ්‍රයක් නෙමෙයි. තව පැහැදිලි කිරීම වෙන්න ඕනේ. බහු ආශ්‍රයක් නෙවෙන්න තව හේතුවකුත් තියෙනවා. විවෘත රූපයක් විවෘත නිසා තියෙනවා නම් ඒක බහු ආශ්‍රයක් නෙවෙයි. very good. හරිනේ. ඔව් එතකොට බහු ආශ්‍රයක් නම් මොකද වෙන්නේ පුතා? හැම මුල්ලකම හැම ශීර්ෂයකම පාද දෙකයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට වඩා වැඩිපුර සම්බන්ධ වෙන්න බෑ. ඒක එකක්. අනිත් එක තමයි හැම මුල්ලක් ගානට තියෙන්න ඕනේ. ඇරිත්තේව තියෙන්න බෑ. විවෘත රූප වෙන්න බෑ. ඉතින් ওই ලක්ෂණ දෙක මතර පදනම්ම තමයි බහු ආශ්‍රයක් වෙනවද නැද්ද කියලා අපි හඳුනගන්නේ. හරි? හොඳට ඔළුවේ තියාගන්න. මේ වෙලාවට nyුරු ගන්න බෑ. විභාගදී අහයි රූප ටිකක් දීලා මුන්ට කියන්න පුළුවන් නම් මොකක්ද කියලා අහයි. එතකොට ඔයා nyුරු ගාලා හරියන්නේ නැහැ නේ. එතකොට කියන්න ඕන බහු ආශ්‍ර නම් කෙලින්ම කියලා දාන්න බහු ආශ්‍රයක් වෙන නම් ඔයා දැනගෙන ඉන්න ඕනේ ලක්ෂණ ටික. අඩුල තියලා ඇඳලා තියෙන්න ඕනේ. සෑම මුල්ලකම පාද දෙකයි හම්බෙලා තියෙන්න ඕනේ. නේද? ඒව ඇරිලා තියෙන්න බෑ. ඔය තියෙන කරුණු. හරි කොහේ හරි ඇරිලා තියෙනවා නම් ඒකට බහු ආශ්‍ර කියන නම දෙන්න බෑ. සංවෘත නෙමෙයි විවෘත. විවෘත සරල රේඛීය මේ තල රූප කියලා තමයි ඒවට කියන්න සිද්ධ වෙන්නේ. හරි? ඕකේ. අපි දැන් ওই ටික පොඩ්ඩක් අඳුර ගන්න පොඩි ඇක්ටිවිටි එකක් කරමු. ආයේ අඳිල්ලක් තමයි තියෙන්නේ. අඳලා වගුවක් ගහන්න තියෙන්නේ. හරි මේ රූපේ ඇඳ ඉන්න තමයි තියෙන්නේ. හරි. ලියන්න මෙහෙම තරුවක් දාලා තරු පෑනෙන් රතුවක් දාලා ලියන්න. හරිද? ලියන පහත බහු ආශ්‍ර නැත්නම් පහත සරල රේඛීය තල රූප සලකමු. ඒක හරියන්නේත් නෑ ළමයි. මෙහෙම ලියන්න. පහත සරල රේඛීය තල රූප හරි ලියන්නකෝ. පහත සරල රේඛීය තල රූප පහත සරල රේඛීය තල රූප හරි පහත සරල රේඛීය තල රූප තෝරමු පස්සේ ඉස්සෙල්ලා ඇඳ ගමු. හොඳේ පහත සරල රේඛීය තල රූප තෝරමු. අඩු උලෙන් අඳින්න ඕන මම පාටින් ඇඳට. අංක 1 පොඩියට අඳින්න ලොකුවට අඳින්න ඕනේ නැහැ. හැබැයි අඩු උලයි පැන්සලයි පාවිච්චි කරලා. හරි? ඔය ටික ඇඳලා ඊට පස්සේ පහලින් පුතාලා මේ වලට අංක වලට හොඳ නමක් දෙන්න ඕන. ඒකයි කරන්න තියෙන අංක 1 කියලා ලියලා එයාට නමක් දෙන්න. 2 කියලා ලියලා එයාට නමක්.
3 කියලා ලියලා එයාට 9ක් 4 කියලා ලියලා එයාට 9ක් 5 කියලා ලියලා එයාට දෙන්න පුළුවන් හොඳම නම දෙන්න තමයි ඉගෙන ගත්ත වචන පාවිච්චි කරලා හරි මේක ඇවිල්ලා අඩි රූල තියලා ගහපු විවෘත රූපයක්. ඒතොර ඒක කොහොමද අපි ලස්සන වචන වලින් කියන්නේ? මෙයා අඩි රූල තියලා ගහපු සංවෘත රූපයක්. මෙයත් එහෙමයි. තමයි ඉගෙන ගත්ත නම් තමයි සංවෘත සරල රේඛීය තල රූප නම් අපි කියනවා බහුවස්ත්‍ර කියලා. විවෘත සරල රේඛීය තල රූප උතන තියෙන්න පුළුවන්. නේද? බහුවස්ත්‍ර නොවන ඒවා උතන තියෙන්න පුළුවන්. නෑ සර් පොඩ්ඩක් චුට්ටක් ඉන්න. අඩු ගානේ බහුවස්ත්‍රයක් නොවේ කියලා හරි නමක් දෙන්න හොඳේ. මෙතන තියෙන පහත සරල රේඛීය තල රූප තෝරමු කියන එකේ නමක් දෙන්න තමයි තියෙන්නේ. අංක 1ට හොඳ නමක් දෙන්න. අංක 3ට ඕන නමක් දෙන්න පුළුවන්. දැන් බහුවස්ත්‍රයක් වෙනවද පුතා අංක 3? නැහැ. ඔව්. ඔක්කොම ලියන්න දැන් අංක 1 කියලා ලියනකොට එක ගැන ඔයා දන්න දේවල් ලියන්න. අඩුවලකින් ගහලා තියෙනවා. ඒ නිසා සරල රේඛීය තල රූපයක්ද කියන එක. සරල රේඛීය තල රූපයක් තමයි. හැබැයි මොන සරල රේඛීය තල රූපයක්ද හරියට ලියන්න. හරි පෙන්වන්න ඕනේ නැහැ පුතේ අපි සාකච්ඡා කරමු මේක වැඩි ඉවර කරන්නකෝ. ඒක එක කට්ටිය එක එක වලියලා තියෙයි. සර් දැන් බහුවස්ත්‍රයක් නොවන ඒවාට බහුවස්ත්‍ර නොවන තල රූප කියලා ලියුවට කමක් ඔව් නැහැ. බහුවස්ත්‍රයක් නොවන තල රූපයක්. හැබැයි ඒවට නමක් දෙන්න බැරි කමක් නැහැ යාර. නේද? සර් මම පෙන්නනවා. මට කමක් නැද්ද? කමක් නැහැ. පෙන්වන්න ඕනේ නැහැ පුතේ ඒක. අපි සාකච්ඡා කරමු මේක. දෙන්න පුළුවන් ඔක්කොම නම් ටික සාකච්ඡා කරමු. එතකොට ඒව තියෙනවා නම් හරි නැත්නම් වෙලාව අපරාධ. චුට්ටක් ඉන්න. හරි මං කරමු. පේපර්ට බලලා ඉවරයි. ලකුණු ඕනේද? ඔව් සර් දෙන්න. හා සර් දාන්නකෝ. හරි ඔය වැඩේ ඉවර කරලා බලමු. ලකුණු 100න් 100 ඒවා තියෙනවා 1යි 2යි 3යි 4ක්. ඩිග් සර් කරලා ඉවරයි. කෙනෙක් පිරිමි ළමයෙක් අනිත් එක්කෙනත් පිරිමි ළමයෙක් අනිත් එක්කෙනත් පිරිමි ළමයෙක් එක්කෙනෙක් ගැහණු දරුවෙක් එකට 4යි අනුපාතය. පිරිමි දරුවෝ තමයි දිනන්න ඕනේ. නැත්තම් බෑනේ නේද? විදිසියා කරන්න එපා. හරි මේකට නම් ටික අපි සාකච්ඡා කරලා ඉමුකෝ. මෙයාට දෙන්න පුළුවන් හොඳම නම මොකද්ද? මේකගේ ඇරිලා හොඳ විවෘත තල රූප රූපේකි. විවෘත
විවෘතයි. විවෘත සරල රේඛීය තල රූප. එහෙම නැත්නම් ලියා ගන්න. බහුවස්ත්‍රයක් නොවේ. ඒකත් ලියන්න. කමාවක් දාලා ඒකත් ලියන්න. ඒ එක ගැන පැහැදිලි කරන්න පුළුවන් උපරිම ඒවා පැහැදිලි කරන්න. දන්න ගෙහෙල් වල හැම එකම ලියන්න. හරි? එතකොට එකක් තමයි සරල රේඛීය තල රූපයක්. හැබැයි විවෘතයි. ඒක නිසා විවෘත සරල රේඛීය තල රූපයක් කියලා ලියන්න. ඊට පස්සේ කමාවක් දාලා ලියන්න. බහුවස්ත්‍රයක් නොවේ. හරි බහුවස්ත්‍රයක් දානවද? ඔව් හරි දාගන්න අඩුපාඩු හදාගන්න. ඒ අංක 1 මේක. දෙක ගැන මොකද කියන්න පුළුවන්? බහුවස්ත්‍රයක් බහුවස්ත්‍රයකි සංඛ්‍යාත්‍රයකි. එයා සංවෘත නේද? සංවෘත සරල රේඛීය තල රූපයක්. බහුවස්ත්‍රය. ඔව් ඒ කියන්නේ බහුවස්ත්‍රයක්. ඔව් බහුවස්ත්‍රයකි කමාවක් දාලා ලියන්න. සංවෘත සරල රේඛීය තල රූපයකි. සංවෘත සරල රේඛීය තල රූප වලට තමයි අපි බහුවස්ත්‍ර කියලා කියන්නේ. එතකොට මෙයා තමයි ඩයල් එක. හරි? බහුවස්ත්‍ර. ඊළඟට අංක 3. මේකගෙත් ඔක්කොම වැහිලා. හැබැයි තව මොකක්ද එකේ සෙට් කරගෙන ඉන්නේ. නේ? ඒක නිසා බහුවස්ත්‍රයකින් නම යටලා දෙන්නේ. බහුවස්ත්‍රයක් නොවන තල රූප බහුවස්ත්‍රයක් නොවේ. හැබැයි සරල රේඛීය සංවෘතයිනේ. සංවෘත සරල රේඛීය බහුවස්ත්‍රයක් තමයි. හැබැයි මෙයා බහුවස්ත්‍රයක් වෙන්නේ නැහැ. හරි සංවෘතයි වැහිලා තියෙන්නේ. අඩුල තියලා ගහලා ගහපු ගෙහෙල් වලක්. ඒ සංවෘතයි සරල රේඛීයයි දෙකම තියෙනවා. සංවෘත සරල රේඛීය තල රූපයක්. නමුත් මේක බහුවස්ත්‍රයක් වෙන්නේ නැහැ. එහෙනම් බහුවස්ත්‍රයක් නොවේ. සංවෘත සරල රේඛීය බහුවස්ත්‍රයකි. බහුවස්ත්‍රනේ සරල රේඛීය තල රූපයකි. සංවෘත සරල රේඛීය තල රූපයකි. නමුත් බහුවස්ත්‍රයක් නොවේ. අංක 3. ඊළඟට අංක 4. මොනවද පුතා කියන්න පුළුවන් වාට එයා ගැන? බහුවස්ත්‍රයක් සංවෘත සරල රේඛීය තල රූප සංවෘත සරල රේඛීය තල රූප. බහුවස්ත්‍රයක්. සරලවම කිව්වොත් සුපිරි සංවෘත සරල රේඛීය තල රූපයක්. ඒ කියන්නේ බහුවස්ත්‍රයක්. එහෙනම් සරල රේඛීය තල රූපයක් සංවෘත එකක්. සංවෘත සරල රේඛීය තල රූපයකි බහුවස්ත්‍රයකි. හරි? ඒ ලක්ෂණ දෙක තමයි ඒ නම් දෙක තමයි යාට දෙන්න පුළුවන්. ඊළඟට 5. පහේ ඇරිලා. බහුවස්ත්‍රයක් රේන්බෝ. බහුවස්ත්‍රයක් නොවේ. බහුවස්ත්‍රයක් සරල රේඛීය තල රූපයකි. සරල රේඛීය තල රූපයක්. මේකගේ මෙතන ඇරිලා පේන්නේ නැද්ද? සරල රේඛීය තල රූප. ඇරිච්ච ගෙහෙල් මලක් මේ. ඇරිච්ච ගෙහෙල් මල වැහිලා වගේ පේනවනේ ලෙඩක්. මේක ඇරිලා. විවෘත සරල රේඛීය තල රූපයක්. විවෘත සරල රේඛීය තල රූපයක්. ඒක බහුවස්ත්‍රයක් වෙන්නේ නැහැ. බහුවස්ත්‍රයක් නොවේ. හදාගන්න. එළිය ගෙට ඇතුළට යන්නත් පුළුවන්, ඇතුළේ ගෙට එළියට යන්නත් පුළුවන්. එහෙනම් බහුවස්ත්‍රයක් වෙන්නේ නැහැ. හරි. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. බලමු එහෙනම් ලකුණු ටික බලලිමු නේ. ලකුණු ටිකක් හොඳයිත් වගේ අනේ මන්. ඔයාලා මේ වෙලාවෙම ඉතින් සමහරු ලකුණු බලා ගන්න නැද නේද? විජය ප්‍රකාශන එක්සෑම් එකේ ලකුණු ලේඛනයයි අපි මේ විදියට බලන්නේ. හරි. CNC මං කිව්වනේ 4 දෙනෙක් විතර ඉන්නවා කියලා. පළවෙනිම එක්කෙනා යනුත් CNCයි මෙතුලි 94යි ශවීන් 94යි දෙව්මි 94යි යසිරු 94යි උමේෂ් සංදීප 89යි දිනුකි 97යි කවිෂ් 76යි සදීප 76යි ආදිත්‍ය 83යි නවිනු 94යි නදුන් 85යි තනුක 67යි නුලාරි 91යි ඊළඟට නුලාන් 100යි චමෝද් 90යි උමේ කවුද උසාදි නේද සදීප එච්චු සදීප ප්‍රභාත් 79යි ජෙත්මි 89යි කවුසි 68යි ගනිදු CNCයි විශාල 91යි දහර 100යි තිසුමි 84යි ඔය විදිහට තමයි ලකුණු ලේඛනය මම මේ ගෲප් එකට දාන්නම් අපි බලමු රිපීට් කට්ටිය ඉන්නවද නැහනේ නැවත විභාගේ කරන්න වෙන කවුරුත් නැහැ නමුත් ඉතින්
ඔය 60 ගණන් 70 ගණන් ගාපු දරුවෝ ඉතින් දැන් ඔය ඇති නේද? සර් වෙනිය නැද්ද? වෙනියා නෑ. වෙනිය දාලා නෑ. excuse me sir ඔව්. sir මම ඊළඟ පේපර් එක කරන්නද ඔව්. කරන්න පුළුවන් ඕන වෙලාවක මට මැසේජ් එකක් දාලා පුතේ පේපර් ඉල්ලගෙන කරන්න. නැත්තම් මැසේජ් එක දැක්කේ නැතුන කෝල් එකක් හරි අරගෙන එලව පන්න කොහොම හරි ඒව ඉල්ල ගන්න. හරි. තේරුණාද? කෝල් එකක් මැසේජ් එකක් දාලා දැකලා නැත්තම් කෝල් එකක් දාලා හරි සර් පේපර් එක ඕපන් කරලා දෙන්න කියලා කියන්න. ඔයාලගේ උමනාව තියෙන්න ඕනේ. මම නියමිත වෙලාවක් දෙනවා. ඒ නියමිත වෙලාවට කරගන්න බැරි වුණොත් ඔයාලගේ අතේ තමයි අවුල තියෙන්නේ. එතකොට ඔයාලා දැනගන්න ඕනේ අනිවාර්යෙන් වෙලාවක් ඉල්ලගෙන කරන්න. හරි. තව ඇති මේ කරපු නැති කට්ටිය අපේ පන්තියේ ඉන්නේ 23ක් නෙවෙයිනේ. නේද? 23ක් නෙවෙයි ඉන්නේ. දැන් මෙතනම ඉන්නවනේ කීයක් ඉන්නවද? 28ක් ඉන්නවා මෙතන. එතකොට 28න් ලෙෆ්ට් වෙලා තියෙනවා ඉන්ටර්නෙට් කේස් නම් මනම් කීප දෙනෙක්. එතකොට ඒගොල්ලෝ සහ මේගොල්ලෝ පේපර් ලියන්නේ නැද්ද? අවුලක් නැහැ පුතා. මොකද සමාජයක මොන වගේ මිනිස්සු ඉන්න ඕනේද? ඈ ඔක්කොම ඉගෙනගෙනත් බෑනේ නේ. මට අවුලක් නැහැ. හරි? ඔක්කොම ඉගෙනගෙනත් බෑ. ඔක්කොම ඉගෙන ගත්තොත් එහෙම නේද? ඔක්කොම ලොකු ප්‍රශ්නයක් වෙනවා. උමනාව තියෙන එක ඉස්සරහට යනවා. සමහරු කොරෝනා කිය මගේ ඇර ඉන්නවා. කොරෝනා කවදා හරි යයි. එදාට ඉතින් පොල් ගස් නගින්න පුළුවන්. අර හොඳට ඉගෙන ගත්තේ උන්ගේ කුණු හොදන්න පුළුවන්. රෙදි හොදන්න පුළුවන්. ඔකට යත හැකි. හරි. මේක හිතලා වැඩ කරන්න. හරි මේ කොරෝනා ඇස්සේ ගොඩක් වැඩ බැරි ළමයි මාර විදියට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. හොඳේ. වැඩ බැරි ළමයි ඉන්නේ. ඔය බෑ කී ඉන්නේ. හරි තාක්ෂණයත් එක්ක සමහරුන්ට වැඩේ මාර විදියට සෙට්. ඒගොල්ලෝ අර වැඩ පුළුවන් වෙච්ච කට්ටියටත් වඩා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. දැන් මේ ලකුණු ලේඛන බලද්දිත් මට මතකයි අපි පන්තියේදී ලකුණු 100 ගත්ත සමහරු දැන් මේ ටොක්කා ඉන්නේ කාටද කියලා තමන් දන්නවා ඈ. 100 කියන්නේ පළවෙනි 3 දෙනා අතර වගේ හිටපු දරුවෝ සමහර අය 80 ගණන් වලට බහැලා. බහින්න ගත්තොත් බහිනවා පුතේ මේ. 80 ගණන් 70 ගණන් වෙයි 70 ගණන් 60 ගණන් වෙයි 60 ගණන් 50 ගණන් වෙයි. ඊට පස්සේ විෂය එපා වෙයි. ඊට පස්සේ ඉතින් වැඩේ හරි. හරි ඒක නිසා උනන්දුවෙන් වමනාවෙන් මේ වැඩේ හොඳටම ගොඩ දාගන්න Tamanට තේරෙනවා නම් මේ යන කලාව Taman නිකන් බැහැ යන සීන් එකක් තියෙන්නේ කියලා. ටක් ගාලා ඇක්ටිව් වෙන්න. ආයෙ වැඩ පටන් ගන්න. හරි අලු ගසා දාලා නැගිටලා ගේම් එක පටන් ගන්න. මේක සුපිරියටම වැඩේ කරගන්න. ගොඩක් දරුවෝ කොරෝනා ගියේ කිය දැන් මැට්ටෝ වෙවි යනවා. ඔයගොල්ලෝ එහෙම නැහැ. ඔයගොල්ලෝ ඔක්කොම ඉතින් හොඳයිනේ ලකුණු මට්ටම. මම මේ පිස්සෙක් වගේ වෙන්නේ නැහැ. ඔක්කොම හොඳයි. නමුත් අව ඕන කියලායි කියන්නේ. හරි සමහරු අඩු වෙන බව පේනවා. එතකොට දුකයි. හරි CNC ගත්ත ඩයල් 80 ගන්නට බැස්සහම දැන් සමහරු දන්නවා මේ සර් මොකාටද මේක කියන්නේ. එයා මේක හිතන්නේ. හරි. ඒක නිසා හරියට දැන් ඔයාලට ඊළඟට විභාගේ තියෙන මොන පාඩමේද? අපි දශම විභාගනේ කරේ. නෑ විජ්ජ ප්‍රකාශනනේ කරේ ස්කන්ධේ පාඩම ඉවරයි. දැන් රෙඩි වෙන්න ඒකට. ස්කන්ධේ පාඩමට. හරි. ස්කන්ධේ විභාගේ තියෙන්නේ ඉන්න කියන්නම් පේපරේ හදලත් නෑ. ඉස්සර වගේ print කරලා දෙනවා වගේ නෙවෙයිනේ දැන් මේක හදන්න එපා හද්දීනේම. හරි. ඉස්සර නම් print කරපු ඩක් ගාලා දෙනවා. හරි. දිනේ කියන්නම් ඔයාලා ඕනම වෙලාවක රෙඩි පිට ඉන්න. හරි. අර රජේ ඕනම වෙලාවක රට වහන්න සූදානම් වගේ ඔයා ඕනම වෙලාවක පේපර් එක කරන්න රෙඩි වෙලා ඉන්න. හරි. එච්චරයි වෙන්න ඕනේ. හරි. මේ සිකුරට ඇතුළට දෙන්න පුළුවන්ද? ඔය ගුටි කනවා දැන් ඔසේ. මේක පුතේ පේපර් දැන් ඔයාලගේ 11 වසරේ අයියලා ඉන්නවා අක්කලා ඉන්නවා 10 වසරේ අයියලා ඉන්නවා මේ ඔක්කොටම පේපර් හදනවනේ. හරි. සර් දැන් මේ රස්සාවේ පහලා තියෙන සීන් එකක් තියෙන්නේ. පේපර් හදලා. ඉතින් ඒක නිසා කොහොමත් පේපර් ටික කරනවා. එකක්වත් අතාරින්නේ නැහැ ඔක්කොම කරනවා. දිනේ ඉතින් එහෙම එකපාර කඩි මුඩි කියන්න බෑ. හරි. ඔක්කොම ඕකේ වුණ ගමන් මම දවස් දෙකකට වගේ කලින් කියනවා ඔයාලට දිනේ. එතකොට රෙඩි වෙන්නයි තියෙන්නේ. හරි. දැන් අපි මේ රූපවලම තවත් සිද්ධියකට යන්නේ. මං කියවනේ මේ පාඩමේම ගණන් හදන්න නැහැ කියලා. මතකද බහුවස්ත්‍ර තමයි දැන් මම අදින්නේ. බහුවස්ත්‍ර වටේ අත ගාගෙන යන්න තියෙන්නේ. ආසයිද? යන්නකෝ. ආස නැහැ. මේ වටේ අත ගාගෙන යන්න. මොකද්ද මන්නම් ආසයි. මොකද මන්? දැන් මේ අඳින ගෙහෙල් මල ඔක්කොම බහුවස්ත්‍රද නැද්ද? හොඳට චෙක් කරලා බලන්න. බහුවස්ත්‍ර. දැන් ඉස්සෙල්ලා කියනකො මේක වටේ අත ගාගෙන යන්න ආසද නැද්ද?
ආස නැත්නම් වැඩක් නැහැ කියන එක. ආසයි කියන්නේ ආසයි සර්. වටේ මෙහෙම අත ගාගෙන යනකොට මොකද්ද වෙන සීන් එක? නිකන් හිතන්නකෝ මේ වගේ එකක් කාඩ්බෝඩ් එකකින් හදාගෙන ඔයා නිකන් වෙන වැඩක් නැහැ. වැඩකුත් නැහැ නේ මේ දවස්වල. ඕක වටේ මෙහෙම අත ගාගෙන යනවා. සමහර තැන්වල හරි ජොලි. ඇයි කියන්නේ? දැන් මෙතන එහෙම අත ගාගෙන යනකොට මාර ෆීල් එකක් දැනෙන්නේ. මොකද්ද වෙන්නේ? හිතන්නකෝ තහඩුවකින් කැපුවේ කියලා. හොඳ තහඩුවකින් මේ හැඩේ කපා ගත්තේ. අතින් ගහනවා. මොකද වෙන්නේ? කියනවනේ ඉතින්. දැන් හිතන්න ඔය වටේ අත ගාගෙන යන්නේ මේ ගහනවා. මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? ප්ලෑන් වෙනවා. එනවා. ඒකත් වෙන්නේ දැනනවා. දැන් මේකේ වටේ අත ගාගෙන යනකොටත් මෙතන ඇනෙන්න විදියක් නැහැ. එහෙනම් ලෙඩක් තියෙනවා යට ඈ. මෙතන ඇනෙන්නේ නැහැ නේද? නෑ සර්. ඒක ඇනෙන්නේ නැහැ. ඕක අස්සට යනවනේ. නේද? ඇතුළට යනවා. මෙතන ඇනෙනවා. ආයි මෙතන ඇනෙනවා. මෙතන ඇනෙනවා. මෙතෙන්ට ඇනෙන්න විදියක් නැහැ. මෙතන ඇතුළට එනවා. ආයි මෙතන ඇනෙනවා. මෙතන ඇනෙනවා. මේ මොන කුමාරපෑද්ද කියන්නේ නේද? මේ මෙතන වටේම ඇනෙනවා. තේරෙනවද? දැන් රූප වර්ග දෙකක් තියෙනවා කියලා. සමහර ඒවා වටේම අත ගාගෙන යද්දි හැම තැනම ඇනෙන සීන් එකක් තියෙන්නේ. සමහර තැන්වල සමහර රූප තියෙනවා බහුවසර තියෙනවා හැම තැනම ඇනෙන්නේ නැහැ. දැන් දෙකක් හෝ එකක් හෝ කීපයක් තියෙනවා අස්සට යන බ්ලොග් එක. එහෙනම් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා කියලා පැහැදිලිද? මේ වගේ ආකාරයක් තියෙනවා මේ වගේ ආකාරයක් තියෙනවා. කොහොමද ඒක අඳුනගන්නේ? අත ගාගෙන යනකොට වටේම ඇනෙනවා. එක තැනක්වත් නැහැ නිදහසක්. ඇණි තියෙනවා. මේ වගේ තැන්වල සමහර තැන්වල ඇනෙනවා. සමහර තැන්වල අත ගාගෙන යනකොට අත ඇතුළට යනවා බොග්ගා. හරි එහෙම දැනුත් තියෙනවා. හරි. ඔයාලා කිව්වනේ ඇනෙනකොට මොකද්ද පුතේ කියවෙන්නේ? ඈ? ආ කිය. වෙන මොකුත් කියවෙන්නේ නැද්ද? යැල වෙන මොකද්ද කියවෙන්නේ ඇනෙනකොට? දැන් කොල්ලොන්ට ආග්ගෑ වෙනවලු. පන්ති හිටියනම් මම ඇනලා බලනවා මොකද්ද වෙන්නේ කියලා. ඇනගෙන ගියා නම් එක එක සද්ද බලා ගන්න පුළුවන්. ආයි. තව? උයි. අම්බෝ. තව? බුදු අම්බෝ. තව? තම? බුදු දාත් එහෙම මතක් වෙන්නේ නැද්ද? අනේ අම්මෝ. ඕකේ අද ඉඳන් එක එක රෙද්දවල් කියන්න බෑ. ඇනනකොට කියන්න ඕන ඌයි කියලා. හොඳද? හරිද? ඌයි. ඌයි කියලා ලියුව හරිද බලන්න ඌයි. හරි සර්. මේ වගේ ඇනෙන සීන් එකේ තියෙන ඒවට අපි කියනවා උත්තල බහුවස්ත්‍ර කියලා. හරිද? හැබැයි හැමතැනම ඇනෙන්න ඕනේ. දැන් මේකෙත් ඌයි තමයි. ඉතින් තැන් කීපයක ඌයි වෙනවා. එක තැනක ඇතුළට යනවා. එහෙම බෑ. තැන් කීප හැමතැනම ඌය වෙන්න ඕන. හැමතැනම ඌය නම් ඒක මොකක්ද? උත්තලයි ඈ. උත්තල. එක තැනක හරි ඌය නැත්තම් දැන් මේව ඌය නෑනේ. මේ වගේ තැනකදී ඔයාලට මොකද්ද කියවෙන්නේ පුතා? අත ගාගෙන යනකොට ඇතුළට යනවා බොග් ගන්න. ඈ එතකොට මොකද්ද කියවෙන්නේ? අවතර බහුවස්ත්‍ර. අද ඉඳන් එහෙම කියන්නේ එහෙනම් හරි. මේකට කියනවා අවතල බහුවස්ත්‍ර. ඌය වෙන්නේ. එකක් මතක තියාගත්තාම ඇති හොඳේ. හරි ඇති. ඔය දෙකත් අඳුන ගන්න ඕන. ඕකෙදි තව ගණිතමේ දැන් විභාගෙදි මෙහෙම එකක් අහනවා. හොඳේ අහගන්නකෝ. විභාගෙදි මේ වගේ රූප දෙකක් දීලා මේ දෙකට නම් දෙකක් යෝජනා කරන්නයි කියලා ඔයාලට කියනවා. දැන් එතකොට මම කියපු මේ ජොලි කතන්දරේ වන්න මතක් වෙනවා. හොඳේ වටේ අත ගාගෙන යනකොට ඌය වෙනවා. එතකොට උත්තල. දැන් ඊට පස්සේ විභාගෙදි කියනවා පේපරේ හදන එක මේ දෙක නම් කරන්න කියලා. ඒ දෙක වෙන් කර හඳුනාගන්නේ කෙසේද කියලා අහනවා. දැන් ඔය කුණුහරුප ලියන්න එපා. වටේ අත ගාගෙන යනකොට ඇනෙනවා. එතකොට උත්තල. හරි වටක අත ගාගෙන එකපාර ඇතුළට යනවා. ඒක නිසා අවතල. එහෙම නෙවෙයි. එතකොට ලියන්න ඕන මෙන්න මේක. මේ බලන්න මේකගේ තියෙනවා අභ්‍යන්තර කෝණයක්. මම අර ඉස්සෙල්ලා කිව්වේ නේද? යම් කිසි මොහොතක මේක අපිට පාවිච්චි වෙනවා කියලා. අභ්‍යන්තර කෝණ කියන්නේ මොනවද? ඇතුලේ කෝණ. හොඳේ. බහුවස්ත්‍රයේ ඇතුලේනේ තියෙන්නේ. ඇතුලේ තියෙන්නේ.
මෙන්න මේ වගේ එකක් හරි දෙකක් හරි කීපයක් හරි මොන කෝණද පුතේ? පරාවර්ත නේද? පරාවර්ත කෝණ. පරාවර්ත කෝණ හම්බ වෙනවා නම් එකක් හරි ඇතුලේ කෝණයක් විදියට හරි මේකට අපි කියනවා අභ්‍යන්තර පරාවර්තන. අභ්‍යන්තර කියලා කියන්නේ ඇතුලේ. පරාවර්ත කෝණ කියන්නේ මොනවද කියලා දන්නවනේ. අභ්‍යන්තර පරාවර්ත කෝණ දෙකක්ම තියෙනවා මෙයාගේ. දෙකක් ඕනේ නැහැ එකක් තිබ්බත් ඒකට අපි කියන්නේ අවතල බහුවස්රයක් කියලා. බලන්න මෙයා දිහා. මෙයාගේ මේ අභ්‍යන්තර කෝණ ඔක්කොම අංශක කීයට වඩා අඩුයිද? ඔක්කොම අංශක කීයට වඩා අඩුයිද? 90ට වඩා වැඩිනේ පුතේ මේක එහෙම ගත්තොත්. කීයට වඩා අඩුයිද? 180ට වැඩිය. ඔන්න හරි. 180ට වඩා අඩුයි හැම එකක්. නේද? මහා කෝණයි, ඍජු කෝණයි, සුළු කෝණයි ඔය වගේ විතරයි තියෙන්නේ. දැන් මෙහෙම පරාවර්ත කෝණ නැහැනේ මෙයාගේ ඇතුලේ. මෙයාගේ ඇතුලේ පරාවර්ත කෝණ එකක් හරි තිබ්බනම් එයාට අපි උත්තල කියලා කියන්නේ නැහැ. එහෙනම් කියන්නේ මොකද්ද? අවතල. 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 මේ වගේ තැනකට අත තිබ්බහම වෙන සිද්ධිය එහෙම චුට්ටක් රූප සරහනක ඇඳ ගන්න. හරි මාතෘකාව දාගන්නකෝ. උත්තල සහ අවතල බහුවස්ත්‍ර. උත්තල සහ උත්තල සහ අවතල බහුවස්ත්‍ර. ඔව් ඇඳ ගන්න දැන්. උත්තල සහ අවතල බහුවස්ත්‍ර. මේව ලස්සනට පෙන්නන්න හොඳේ. අභ්‍යන්තර කියන්නේ ඇතුලේ කෝණ කියන්නේ. ඇතුලේ කෝණ එකක් හරි කීපයක් හරි මේ විදියට පරාවර්ත විදියට තියෙනවා නම් අපි යාට කියන්නේ අවතල බහුවස්ත්‍ර කියලා. හරි. ඒ රූප දෙක පාට පැන්සලකින් අඳින්නද? කමන්නේ ඒව ලස්සනට ඇඳ ගන්න. මේව ගණන් හදන්න නෑනේ පුතේ පාඩම් කරගන්න තියෙන අමුතු ජොලි පහේ වැඩ ටිකක් තියෙන මේ පාඩම. ඔතන මතක තියාගන්න විභාගෙදී ඇහුවොත් එහෙම මේ දෙක වෙන් කර අඳුනගන්නේ කොහොමද කියලා. ඔය වටේ අත ගාගෙන යන සීන් එක කියන්න එපා. මටත් එක්ක ලැජ්ජායි. ඒක නිකන් දැනගෙන ඉන්න. හරි? හැමතැනම ඌයනම් උත්තල. එක තැනක් හරි බොග් ගාලා අත ඇතුළට යනවා නම් ඒක අවතල. විභාගෙදී ඇහුවොත් හඳුනගන්නේ කොහොමද කියලා ඔයා ටිකක් ලස්සනට කියන්නේ ඒක. එක කෝණයක් හරි පරාවර්ත නැත්නම් මෙහෙම ලක්ෂ දෙක කියලා මෙහෙම ලක්ෂ දෙක පරාවර්ත කෝණ බැවින් මේ අවතල බහුවස්ත්‍රයක් විය යුතුය. ඒ විදියට. හරි. යන පහත බහුවස්ත්‍ර අතරින් පහත බහුවස්ත්‍ර උත්තල සහ අවතල ලෙස වෙන් කරන්න. පහත බහුවස්ත්‍ර උත්තල සහ අවතල ලෙස වෙන් කරන්න. පහත බහුවස්ත්‍ර උත්තල සහ අවතල ලෙස වෙන් කරන්න. පහත බහුවස්ත්‍ර උත්තල ඊට පස්සේ අවතල ලෙස වෙන් කරන්න. ඒ රූපෙ දිහා බලලා උත්තලද අවතලද කියලා ලියන්නයි තියෙන්නේ. උත්තල අවතල ලෙස වෙන් කරන්න.
සර් ඒවත් පාට පැන්සල් වලින් අමුණනද? පාට පැන්සල් නම් අවුලක් නැහැ. නැත්තම් පැන්සලෙන්ම කරන්න. අඩ්ඩුවල තියලා කොහොම හරි කරන්න ඕනේ. සරල රේඛියනේ දැන් සරල රේඛිය නමට විතරක් සරල රේඛිය වෙලා බෑ. එහෙනම් සරල ධාරය පාවිච්චි කරලා අඳින්න ඕනේ. නැත්තම් සරල රේඛිය වෙන්නෙත් නැහැ, බහුවස්ත්‍ර වෙන්නෙත් නැහැ. රූප 6 ඇඳලා එක්කෝ ඒ රූපේ ගාවම ලියන්නත් පුළුවන්. නැත්නම් රූප ටික ඇඳලා අංක දාලා වෙනම අර ඉස්සෙල්ලා කරා වගේ අංක ලියලා ඒක ඉස්සරහින් ලියන්නත් පුළුවන්. හරි. කැමති විදිහට කරන්න. මට ඕන කොහොම හරි ওই රූපවල උත්තලේව මොනවද, අවතලේව මොනවද කියලා වෙන් කරලා අඳුර ගන්න විතරයි. ඔය අභ්‍යාසයෙන් අපි අද දවසේ වැඩ අවසන් කරනවා. ඒක නිසා හරියට කරලා කැමරාවට පෙන්වන්න මම එක එක්කෙනාව ලියව් කරවන්නම් ඈ. පොත බලලා එක එක්කෙනාව ලියව් කරවන්නම්. ඒක නිසා හරියට වැඩේ කරලා ලස්සනට පිළිවෙලට කරලා පෙන්වන්න. සර් නවන පෙන්නනවා. පෙන්වනවා. හරි. ඕකේ. ගන්න හරි. ඕකේ. very good. නවිනු හරියට කරලා පෙන්නවා. ඊට පස්සේ චිරත් පෙන්නනවා. චිරතුත් හරිනේ. ඕකේ. චිරතුත් ඕකේ. very good. ලියවෙන කලින් පුතාලා මාතෘකාවත් ලියලා තියාගෙන ලබන සතිය අපි ඒ කොටස කරලා මේ පාඩම ඉවර කරනවා. සවිදි බහුවස්ත්‍ර. හරි. සවිදි බහුවස්ත්‍ර තමයි ලබන සතිය අපි කරලා අවසාන මාතෘකාව විදිහට ওই පාඩම ඉවර කරනවා. කවුද චිරතුයි නවිනුයි මේ දෙක ඒ මාතෘකාවත් ලියාගෙනම පුතාලට ලියවෙන්න පුළුවන් පොත් පෙන්නුවා නම් මම හරි කියලා කිව්වනම් ලියවෙන්න පුළුවන්. අයිබෝන් සර් thank you sir. හරි අයිබෝවන් සර් thank you. සර් දිනක පෙන්නනවා. ඔව් චමෝට්ටත් ලියවෙන්න පුළුවන්. ඕකේ very good. අයිබෝවන් දිනුකි පෙන්නනවා. අන්න හරි. ඕකේ දිනුකටත් ලියවෙන්න පුළුවන්. ආයිබෝවන් සර්. ළඟට නදුන් පෙන්නනවා. ඕකේ ලියවෙන්න පුළුවන්. ඊළඟට විශාල ප්‍රසාංජන පෙන්නනවා.
ඕකේ ලියවෙන්න පුළුවන් විශාලටත්. ඊළඟට ආදිත්‍ය පෙන්නනවා. thank you sir bye sir ආදිත්‍යටත් ලියවෙන්න පුළුවන්. ඕකේ very good. ඊළඟට ශවීන් පෙන්නනවා. ශවීන්ටත් ලියවෙන්න පුළුවන් very good. ඊළඟට නුලාන් පෙන්නනවා. අයිබෝන් සර්. අයිබෝන් නුලාන්ටත් ලියවෙන්න පුළුවන්. ඕකේ very good. කවීෂ් උත්තර ටික පෙන්නන්න පුතේ. අයිබෝන් සර්. නුලාරි පෙන්නනවා. සර් පෙන්න. අයිබෝන් නුලාරටත් ලියවෙන්න පුළුවන්. ඕකේ very good. ඊළඟට මදුචාපයි ඡායයි අපගේ නේද මේ මදුචාපටත් ඔව් ලියවෙන්න පුළුවන්. ඕකේ very good. මදුචායගෙත් පෙන්නන්න කියන්නේ. ඊළඟට ගනිඳු වගුවක් ගහලම පෙන්නනවා. ඕකේ very good. ලියවෙන්න පුළුවන්. ඊළඟට ගනිඳු සර් සර් පෙන්නනවා ඊළඟට යනුත් පෙන්නනවා. සර් ලියාගන්න කිව්ව මාතෘකාව මොකද්ද? සවිදි බහුවස්ත්‍ර පුතේ සවිදි බහුවස්ත්‍ර. ඊළඟට යනුත්තත් ලියවෙන්න පුළුවන්. ඕකේ very good. ඉක්මන් කරමු ළමයි. අයිබෝන්. හරි අයිබෝන්. ඊළඟට අමන්දි විහඟි පෙන්නනවා. ඕකේ උත්තර ටික ලියපු එක පෙන්නන්න පුතේ. රූප ටික විතරයි උතන තියෙන්නේ. අන්න හරි. ඕකේ very good. ලියවෙන්න පුළුවන්. ඊළඟට සදීප සදීපගෙත් ඕකේ very good. ලියවෙන්න පුළුවන්. ඊළඟට මදුචාය පෙන්නනවා. ඕකේ very good. ලියවෙන්න පුළුවන්. දෙන්නටම ඊළඟට දහර පෙන්නනවා. හරි අයිබෝන්. දහර හරියට පෙන්නන්න පුතේ. දැක්කේ නැහැ. අනිත් ටික අන්න හරි. ඕකේ ලියවෙන්න පුළුවන්. ඊළඟට කවීෂ් පෙන්නනවා. අයිබෝවන් සර් thank you sir. හරි අයිබෝන්. අන්න හරි. ඕකේ කවීෂ්ටත් ලියවෙන්න පුළුවන්. ජෙත්මි ජෙත්මිගෙත් ඔක්කොම හරි ලියවෙන්න පුළුවන්. යසිරු සුරුගෙනම් පුතේ පොත පේනවා හොරයි. තව ටිකක් ලං කරන්නකෝ. දැන් හරි. ඕකේ යසුටත් ලියවෙන්න පුළුවන්. හරි. එහෙනම් ඕකේ අද දවසට පන්තිය නිමයි.